රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ විශ්වයේ අග්‍ර මහා ඥානවන්තයා බවට පත් වුණේ කොහොමද? ඒ අසමසම ඥානයට කවරෙක්ද ලං වෙන්නේ, සම වෙන්නේ? එහෙනම් පින්වතුනි, ලෝකේ ඥානවන්තයෝ වෙහි වෙන ක්‍රමවේදයයි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. හොඳට මතක තියාගන්න. ඥානවන්තයන් බිහි කරන ක්‍රමවේදයයි විශ්වයේ අසිරිමත් වූ ශාස්ත්‍රූතුමන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඥානවන්තයෝ බිහි කරන ක්‍රමවේදය. ඔබට ඥානවන්තයෙක් වෙන්න අවශ්‍ය නම් මේ ධර්මයට මනාකොට කන් දෙන්න. අඥානයෙක් වෙන්න ඕන නම් දැන් කරගෙන යන වැඩ පිළිවෙල ඔහොමම කරගෙන යන්න. අදත් මේ ස්ථානට අවිල්ල බනහන්න එපා. එක්ක ෆෝන් එකක් ඔබ ඉන්න. එහෙම නැත්නම් ළඟින් එක්කෙනත් එක්ක මොනවා හරි මුකුළු කර කර ඉන්න. එහෙම නැත්නම් කුටු ගගා ඉන්න මොකක් හරි කිය. එහෙම නැත්නම් මොනවා හරි මේ ධර්මයේ ඇදයක් කුදයක් අල්ලගෙන මොකක් හරි සාකච්ඡා කර කර ඉන්න. එහෙම නැත්නම් ගෙදර ගැන හිත ඉන්න. නැත්තම් හිත කරන්න තියෙන වැඩ ගැන හිත ඉන්න. මොනවා හරි කර කොහොම හරි අද දවසේ මේ පැය කීපයක් නාස්ති කරගෙන යන්න. අඥානයෙක් වෙන්න අවශ්‍ය නම්, ඥානවන්තයෙක් වෙන්න අවශ්‍ය නම් මේ ධර්මයට කන් දෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ අසමසම ඥානවන්තයන්න් වහන්සේ උනේ කොහොමද? ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදයටයි මේ ධර්මය කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න, ඥානවන්තයා බිහි කරන ක්‍රමවේදයටයි ශ්‍රී සද්ධර්මය කියන්නේ. ඒ නිසා මේ ඥානවන්තයන්ගේ දේශය, මේ රටේ උපදින මිනිසු තරම් ඥානවන්තයෝ මේ මුළු පෘථිවියම උපදින්නේ නැහැ කොහෙවත්. මේ කියන දේ කිසි කෙනෙක්ට නැහැ කියන්න බෑ. කිසිම කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයොත් එක්ක කිසිම කෙනෙක්ට ඥාණයෙන් අභියෝග කරන්න බෑ. එහෙනම් ඉහළම ඥානවන්තයෝ වැඩ සිටිය රට මේ. ඒ විතරක් නෙමෙයි, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. මේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධ ශාසනය අවසන් වෙන දවස වෙනකම්ම මේ රටේ උපදින්නේ මහා ඥානවන්තයෝ. ඔබ නොදන්න උනට ඔබ මහා ඥානවන්තයෙක්. ඔබ දන්නේ ඒ ගැන. ඒ ඥානිය මතු කරගන්න අවශ්‍ය ක්‍රමවේදය ඔබට ලැබුණේ නැහැ. සංසාරේ අනන්ත කාලයක් පාරමිතා පුරලයි මේ අවස්ථාව ලබාගatti. දුර්ලභංච මනුස්සත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාගණ සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ. දුර්ලභ මිනිස් භවයක් ඔබට ලැබිලා තියෙනවා. දුර්ලභ මානුෂ්‍ය ජීවිතයක්. ඒ වගේම බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. ඒ උතුම් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන්නේ දැන්. ඒ වගේම ධර්මය අස අවබෝධ කරගන්න පුළුවන් ඥාන ශක්තිය ඇති ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඒ කියන්නේ රාගයේ දේශේ මොහේ නැත්නම් ලෝභයේ දේශේ මොහේ මේ අය අඳුර ගන්න පුළුවන් ඥාන සම්පත්තියක් ඇති. ඇස්කන්නාස හොඳින් ක්‍රියාත්මක වෙන, උපතින්ම ආබාධිත මන්දබුද්ධික නොවන මනුෂ්‍ය ජීවිතයක් වගේම ශ්‍රී සද්ධර්මයේ පැතිරිච්ච දේශයක දීපයක උපතක්. ඒකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒ උතුම් ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන්නේ. උතුම් මිනිසෙක් වුණත් වැඩක් නැහැ අපරන්ත දේශයක. ඇහෙන්නේ බුදුබණ. එතකොට ඒ කාරණා තුනම දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්තම් බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාගණ සම්පatti. හතරවන කාරණය සද්ධම්මෝ පරම දුර්ලභෝ. ශ්‍රී සද්ධර්මයේ පරම දුර්ලභයි පින්වතුනි. මේ ලෝකේ අනිකුත් රටවල උපදින මිනිසයන්ටත් අර මුල් අවස්ථා තුනම ලැබෙනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතය, බුද්ධෝත්පාද කාලය, දුර්ලභ බුද්ධෝත්පාද කාලය, දුර්ලභ ක්ෂණ සම්පත්තිය. නමුත් ඔවුන්ට හතරවෙනි අවස්ථාව ලැබෙන්නේ නැහැ. පරම දුර්ලභ සද්ධර්ම. ඒ නිසා මොකද වෙන්නේ? අර අවස්ථා තුනම අපත යන අවසානයේ. හතරවෙනි අවස්ථාව ලැබුණ නැත්නම් අනිත් අවස්ථා තුනම අපත යනවා. එහෙනම් අවස්ථා හතරම ඒක රාශී වෙච්ච මේ 100 කෝටියක් සක්වලේ යම් දිවයිනක් ඇතනම් අන්නේ දිවයිනටයි කියන්නේ ධම්ම දීපය, රත්න දීපය, වර දීපය, ඔජ දීපය, යනාදී වශයෙන් විජය දීපය. මොකද එහෙම ඒ සෑම නමකින්ම හඳුන්වන්නේ ඒ රටේ ඉපදුනොත්
ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ ලේසියෙන් අපත යන්නේ නැහැ. ලේසියෙන් අපත යන්නේ ඒ තරම් පුදුම සාගත රටක් මේ රට. එහෙනම් මේ රටේ ඉපදිලා ඒ මහා ඥානවන්තයෙක් වෙන්න සියලු හේතු සම්පත් ඇතුව ඉපදිලා අඥානයෙක් වශයෙන් ජීවත් වෙලා අඥානයෙක් වශයෙන්ම මිය යනවා නම් ඒක ඔබේ වරදක් මිසක් කර්මයේ වරදක් එහෙම නෙවෙයි. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒකට ඔබටමයි දොස් කියා ගන්න ඕන, Tamanටමයි දොස් කියා ගන්න ඕන, Tamanමයි වගේ උත්තරකාරයා. එහෙනම් හොඳට අහගන්න පින්වතුනි, ඒ ඥානෙ උදා කරගත හැකි මාර්ගය දැන් ඔබට දේශනා කරනවා. අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ මනාකොට කන් දෙන්න. මනාකොට කන් දෙන්න කියලා කියන්නේ ඊටාම කරුණාවෙන්. මොකද බොහෝ පුරුද්ද තියෙන්නෙම නොමනාකොට කන් දීලා. කලබලයට කන් දීලා. දහසක් වැඩ ඔළුවේ තියාගෙන කන් දීලා. එහෙමයි බණ ඇහුවේ කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ ධර්මය. බණ අහන්න ඕන කොහොමද දන්නවද? මං මුලා වෙච්ච මිනිස්සෙක්, මං මුලා වෙච්ච පාර වැරදිච්ච අතරමං වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. එයා පාර හොයනවා. එයා පාර හොයනකොට මාර්ගය දන්නේ යම් මිනිස්සෙක් කරුණාවන්තයෙක් මෙන්න මේකයි මාර්ගය කියලා කියලා දෙනකොට, පෙන්වා දෙනකොට අර මං මුලා වෙච්ච මිනිසයා කොයිතරම් ඌමනාවෙන්ද පාර අහගන්න ඕන. අන්න එයා ඒ වගේ ධර්මයට කන් දෙන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. අධික පිපාසෙන් ඉන්න මිනිසෙක් ඉනවා දිව ගිලිලා මැරෙන්න යන්නේ. මේ මිනිසයා දිය විලක් හොයනවා, නැත්තම් දිය ධාරාවක් හොයනවා, පැම් පොකුණක් හොයනවා, පැම් පහසු වෙන්න ජලය පානය කරන්න. මෙන්න මේ පිපාසයෙන් මියන්න ආසන්න මිනිසයාට කවරෙක් හෝ කියනවා පැන් තොටක් තියෙන තැන. අන්න එතකොට මේ මිනිසයා මොනතරම් ඌමනාවෙන්ද ඒකට කන් දෙන්නේ. මොනතරම් ඌමනාවෙන්ද ඒකට කන් දෙන්නේ. අන්න ඒ වගේ මේ සසර දුක් ගින්නෙන් දැවි දැවි එන ගමනේ මේ ගින්න නිවා ගන්න ආකාරය, මේ ගින්න නිවාගත හැකි අමා වතුර මෙන්න මේ තැන පිහිටා තියෙනවා. මෙන්න මේ අමා වතුරෙන් ඔබේ මේ දුක් ගින්න නිවා ගන්න කියලා දේශනා කරනකොට අන්න අර පිපාසෙන් ඉන්න මිනිසයා පැන් තොටක් ගැන කියනකොට කොයිතරම් උනන්දුවෙන් අහන් ඉන්නවද? අන්න ඒ වගේ අහගෙන ඉන්න ඕන. මොකද මේ ධර්මයට මනාකොට කන් දුන්නොත් ඒකාන්තයි ඔබේ සියලු දුක් අවසන් වෙනවා. කිසිම සැකයක් තියාගන්න එපායි. ඒකාන්තයෙන්ම ඔබේ මෙලොව දුකුත් අවසන්, මෙලොව දුකත් අවසන්, පරලොව දුකත් අවසන් වෙනවා. සියලු දුක් අවසන් වෙනවා. මොකද මේ සියලු දුක් නැසන, සියලු දුක් නිවන අමා ධර්මය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ. ඒ නිසා ධර්මයට මනාකොට කන් දෙන්න ඕන. හොඳයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා වෙනවා. එහෙනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? අධර්මයේ හැසිරෙන්න අධර්මයෙන් විනාශ වෙනවා කියන එක. ඒ පැත්ත අපි කල්පනා කරේ නැහැ. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් ආරක්ෂා වෙනවා වගේම අධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් විනාශ කළා දානවා. ඒක තමයි මේ ධර්මයේ ක්‍රමය. ධර්මය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? න්‍යාය, ඥානෙ උදා කරගත හැකි න්‍යාය. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ තියරි එක කියලා. තියරිය. ඥානෙ උදා කරගත හැකි යම්කිසි න්‍යායක් ඇත්නම් ඒ න්‍යායයටයි ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒකයි ක්‍රමවේදය. එහෙනම් මේ ධර්මයට මනාකොට කන් දුන්නොත් අන්න පුළුවන්කම ලැබෙනවා ඥානෙ උදා කරගෙන ඥානවන්ත මිනිසෙක් වෙන්න. ඥානවන්ත මිනිසෙක් වුණොත් විතරයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. අඥානියට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් ඥානවන්තයා දුකෙන් නිදහස් වෙනවා, අඥානියා දුක් විඳිනවා. බාලපඬිත සූත්‍රයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කුමද දේශනා කරන්නේ? මහාන මේ ලෝකේ දුක් විඳින්නේ බාලයාය, සැප විඳින්නේ පඬිතයාය. ඔබට ඕන සැප විඳින්න නම් ඔබ පඬිතෙක් වෙන්න. බාලෙක් වෙන්න එපා. එහෙනම් බාලයා සහ පඬිතයා කියන්නේ කවුද කියලාත් මේ ධර්ම දේශනාව ඇසුරින් පැහැදිලි කරනවා දැන්. හොඳයි. අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්මය ක්‍රමානුකූලව අවබෝධ කරගමු. මෙතන හොඳට මනහල අවබෝධයක් ඇති පින්වත් පිරිසුත් ඉන්න බව අපට වැටහෙනවා. ඒ වගේම සමහර විට අදම ධර්ම දේශනාවකට මනාකොට ප්‍රථම වතාවට කන් දෙන කෙනෙකුත් මෙතන ඉන්න පුළුවන්. ඒ නිසා සියලුම දෙනාට ගැළපෙන ආකාරයෙන් මේ ධර්ම දේශනාව පවත්වන්න අපි උත්සාහ ගන්නවා. මම එහෙනම් ඔබට ඉස්සෙල්ලාම පැහැදිලි කරලා දෙන්නම්. මේ ධර්මයේ තියෙනවා කොටස් දෙකක්. එක තමයි ලෞකික ධර්මය. ඒ වගේම අනෙක් පැත්ත තමයි ලෝකෝත්තර ධර්මය. ලෞකික ධර්මය අවබෝධ කරගත්තොත්
ඔබට ලෝකයේ තුල සැප විඳින්න බවටපත් වෙන්න පුළුවන්. ලෝකයේ තියෙන සුගතිය කියලා ස්වභාවයක්. දුගතියයි සුගතියයි ආකාර දෙකක්. මෙතනින් මෙන්න මේ සුගතිය සැප විඳින්න බවටපත් වෙන්න පුළුවන් ලෞකික ධර්මය අවබෝධ කරගත්තොත්. ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්තොත් මේ සියලු දුගති, අගති, සුගති සියල්ල අවසන් කරන මේ සියලු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස රාග දේශ මොහ යන 11 කින්දරම නිවා ධම්මද අති උත්තරීතර පරම ශාන්ත අජරාමර අමා මහ නිර්වාණ ශාන්තිය පරම සැපත උදා කර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ලෞකික ධර්මය අවබෝධ කර ගැනීමෙන් සුගති සැපේ උදා වෙනවා. ලෝකෝත්තර ධර්මය අවබෝධ කර ගැනීමෙන් පරම ශාන්ත නිවන් ශාන්තිය නිවන් සැපත උදා වෙනවා. එහෙනම් පින්වතුනි ඔය සැප දෙක විතරයි මේ සැපේ කියන මාතෘකාවට අදාළ වෙන්නේ. ඊට එහා යමෙක් සැපයක් ගැන කියනවා නම් ඒකාන්තයෙන් මේක වචනයක් විතරයි. එක්කෝ ලෞකික සැපේ විඳින්න ඕන ලෝකයේ තුල යන පුද්ගලෙක් හැටියට. එහෙම නැත්නම් ඊට වඩා උසස් ඥානයකින් දැකලා මේ විශ්වයේ යථාර්ථය සදාතනික පරම සැපත උදා කර ගන්න ඕන. ලෞකික ධර්මය අවබෝධ කරගත හැකි ඥානයක් ඇති මිනිසෙක් නම් ඒ මට්ටමින් උත්සාහ කරන්න ඕන. හැබැයි ඊට වඩා උසස් ඥානයක් අවශ්‍යයි ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න. හැබැයි මතක තියාගන්න දැන් ඔබ කල්පනා කරන්න එපා අපිට මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න ඥානිය නැද්ද කියලා. එහෙම එකක් නැහැ. මෙතන ඉන්න හැම කෙනෙක්ට මේ ඥානිය තියෙනවා. වෙනසකට තියෙන්නේ ඥානියට ගෝචර වෙන ආකාරයට ධර්මය ඇහුන්නේ නැහැ ඒකයි උනේ. ඒ නිසා ඥානිය තිබුණට එකකින් වැඩක් ගන්න බැරි වුණා. එහෙනම් ලෞකික ධර්මය මම කෙටියෙන් ඔබට පැහැදිලි කරනවා. අද දවසේ අපේ ප්‍රධාන අභිලාෂය වෙන්නේ ලෝකෝත්තර ධර්මයේ පැහැදිලි කරලා දීමයි. සියලු දුකෙන් නිදහස් වන මාර්ගය ඔබට පෙන්වා දීමයි. ඒ නිසා මුලින්ම නමුත් ලෞකික ධර්මයේ ගැනත් වචනයක් ප්‍රකාශ කළොත් මෙන්න මේ ජීවිතය ගත්තාම අපේ ජීවිතය බෙදන්න පුළුවන් කොටස් තුනකට. මුළු ජීවිතේම ක්‍රියාත්මක වෙන්නේ දොරවල් තුනක් නැත්නම් ద్వාර තුනක් ඔස්සේ. මනෝද්වාරය, වචීද්වාරය සහ කායද්වාරය. මනසයි වචනයයි කයයි. මිනිහෙක් වැරද්දක් කරනවා නම් වැරද්දක් කරන්නේ යහපතක් කරනවා නම් යහපතක් කරන්නේ මෙන්න මේ මනස වචනය කය උපයෝගී කරගෙන. එහෙනම් මේ මනෝද්වාරයයි වචීද්වාරයයි කායද්වාරයයි කියන මෙන්න මේ තුන් දොරින් සිද්ධ වන අකුසල් 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේ තුන් ආකාර වූ ద్వාර තුනෙන් මේ සිද්ධ වෙන මේ අකුසලයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ යමෙක්ට ලෞකික ධර්මය අවබෝධ වුණොත්. ලෞකික ධර්මයේ හැසිරෙන්න පුළුවන් නම්. එහෙනම් ඒ ලෞකික ධර්මය කියන්නේ කුමක්ද? පින්වතුනි සැප විඳින්නත් න්‍යායක් දැනගන්න ඕන. ඕනම දෙයකට න්‍යායක් තියෙනවා. හැම දෙයකටම න්‍යායක් තියෙනවා. තියරි එකක් තියෙනවා. දැන් අපි වාහනයක් පදින්න ගත්තත් ඒක පදවන න්‍යායක් තියෙනවා. ඒක දන්නේ නැත්නම් වාහනේ පදින්න බෑ. අඩුම තරමේ හොද්දක් බතක් උයා ගන්න උනත් න්‍යායක් තියෙනවා. ඒක දන්නේ නැත්නම් ඒ වැඩේ කරගන්නත් බෑ. ඒ නිසා හැම දෙයකටම න්‍යායක් තියෙනවා. එහෙනම් සැප විඳින්න න්‍යායක් තියෙනවා. සැප උදා කළ දෙන න්‍යායක් තියෙනවා. ඒ සැප උදා කළ දෙන න්‍යායයට තමයි ධර්මය කියන්නේ. ඒ න්‍යාය දෙආකාර වෙනවා. එකක් ලෞකික සැපය, අනිත් එක ලෝකෝත්තර සැපය. ලෞකික සැපය උදා කරගන්න පුළුවන් වෙනවා ලෞකික න්‍යායට නැත්නම් ලෞකික ධර්මයට අනුකූලව කටයුතු කළොත්. ලෝකෝත්තර සැපයටපත් වෙනවා සියලු දුකින් සදාටම නිදහස් වෙනවා ලෝකෝත්තර ධර්මයට නොහොත් ලෝකෝත්තර න්‍යාය ධර්මයට ලෝකෝත්තර න්‍යායට අනුකූලව කටයුතු කළොත්. එහෙනම් මේ න්‍යායන් දෙකම දැන් ඔබට මම පැහැදිලි කරනවා. ඔබගේ ඥානය අනුව ඔබ තුලින් ඒ තීරණයක් ඔබ කුමන න්‍යාය අනුගමනය කළා කෙබඳු සැපතකටපත් වෙනවද කියන කාරණාව. පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒ කිව්වේ මේ න්‍යාය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයන්ට විතරයි දුෂ්ප්‍රඥයන්ට බෑ. හැබැයි මේ රට කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ දේශය. ඒ නිසා අති බහුතරයක් වූ මිනිස්සුયો නිවන් දකින්නමයි මේ ඉපදිලා තියෙන්නේ. එයාට නිසි ධර්මයේ නොඇසීමයි එකම වරද.
ඒ වගේම තමයි ඒ ධර්මයට මනාකොට කන් දීමත් සිද්ධ වෙන්න ඕන. නැත්තම් හරි ධර්මය ඇහුණත් වැඩක් නැහැ මනාකොට කන් දෙන්නේ නැත්තම්. නිකන් ඔන්න ඔහේ ආවට අහගෙන ඉන්න එපා. ඔබ මේ ධර්මය අදහලා මෙතනින් නික්මිලා යනවා. මේ භික්ෂුවත් මේ ධර්මයේ දේශනා කරලා මේ ප්‍රදේශයෙන් නික්මිලා යනවා. නැවත අප මුණ නොගැහෙන්න පුළුවන්. මොකද ජීවිතය අවිනිශ්චිතයි. මරණයයි නියත. නැවත ඔබ අප මුණ නොගැසෙන්න පුළුවන්. මේ අවසාන හමුවීම වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කියන දහම් පදයට මනාකොට කන් දෙන්න. ඔබ කවරෙක්ද කින්දමන්ද කියලා මේ භික්ෂුව දන්නේ නැහැ. ඔබ කොහේ ඉන්නවද? නම ගම කුමක්ද? මොනවද කරන්නේ? මොකද්ද ඔබේ ජීවිතේ අභිලාෂයන් කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි කැමතියි. ඔබ දුකින් නිදහස් වෙනවා නම්, දුක් නොවිඳින්නේ බවට පත් වෙනවා නම්, ඒ උතුම් වූ අරමුණෙන් අපි මේ ධර්මය ඔබට දේශනා කරා. ඒ නිසා පින්වතුනි, ඔබ කෙරෙහි කරුණාවෙන් අපි මේ ධර්මයේ දේශනා කරනකොට ඔබට ඔබ කෙරෙහි කරුණාවක් නැත්නම් ඔබට පුළුවන් මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරලා නැගිටලා උනත් මෙතනින් යන්න. ඒ නිසා අපට ඔබ කෙරෙහි තියෙන කරුණාව ඔබට ඔබ කෙරෙහි නැත්නම් ඒකට අපට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අප ඔබට යම්තා කරුණාවක් දක්වනවද? දැන් බලන්න කාලිංග මහත්තයා ඇතුළු මේ පොලිස් නිලධාරි මහතුරු මේ ධර්ම දේශනාව සූදානම් කරන ඔබ කෙරෙහි කරුණාවෙන්. එතකොට ඔබට අප එබඳු කරුණාවකින් මේ ධර්මයේ මුණගස්වනවා. ඔබට තියෙන්න ඕන කරුණාවක් ඔබව දුකින් නිදහස් කරන්න. ඔබට දුකින් නිදහස් වෙන්න උවමනාවක් නැත්නම්, ඔබව දුකින් නිදහස් කරන්න උවමනාවක් ඔබට නැත්නම් වෙන කාටවත් ඒ උවමනාව ඇති වෙන එකක් නැහැ විශ්වේ. බුදුරජාණන් වහන්සේටත් පුළුවන් වෙන්නේ මාර්ගය පෙන්වා දෙන්න විතරයිනේ. උන්වහන්සේ දේශනා කරන මහාන මම මාර්ගය පෙන්වා දෙන කෙනෙක් විතරයි. ඒ මාර්ගේ ගමන් කිරීම හෝ නොකිරීම නුඹලාගේ කාර්යයක් කියලා. ඒ නිසා මම මේ දේශනාව ආරම්භයේදී මම මෙච්චර කියන්නේ කියලා ඔබට වැටහෙනවා ඇති. හිතෙනවා ඇති. මෙච්චර කියන්නේ නැත්තම් අදත් සංසාරේ කරගත්ත වැරද්ද අදත් කරගෙන මෙතනින් යන්නේ. මීට පෙරත් ඕන තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දෙන්න අවස්ථාවක් උදා වෙන්නේ නැති මේ අනවරාග්‍ර සසරේ අනවතග්ගයන් භික්කවේ සංසාර පුබ්බා කෝටින පඤ්ඤායති. මහාන මුල් කෙලවරක් පේන්නේ නැති සංසාරයක් මේක. මුල් කෙලවරක් පේන්නේ නැති සංසාරයක අනන්ත කාලයක ඉඳලා මෙරි මෙරි එනවා. උපදිනවා මැරෙනවා. ඉපදිලා දුක් විඳලා මැරිලා යනවා. අනන්ත කාලයක ඉඳලා මේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ අනන්ත කාලයක ඉඳලා සිද්ධ වෙන ඒ දුක්ඛිත සංසාර ගමනේ ඒ උදා වෙන දුක්ඛිත සංසාර ගමන නවත්ත ගන්න බැරි වුණේ ඇයි? කවදාවත් අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය නිසි ආකාරයෙන් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා පෙර බුදුබණ ඇහෙන්න ඇති අපි එක්කෝ ඒ ධර්මයට කන් දුන්නේ නැහැ. එක්ක බුදුබණ ඇහෙන සමයක අපි ධර්මය අවබෝධ කරගන්න බැරි දුෂ්ප්‍රඥෙක් වෙලා මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා එහෙම නැත්නම් ත්‍රිසංගත සත්වයක් ආදී පහළ උපතක් ලැබලා ඉන්නට ඇති. එසා පින්වතුනි සංසාරේ වෙච්ච වැරද්ද අදනම් කරගන්න එපා. බොහොම කරුණාවෙන් ඔබට මතක් කරන්නේ මේ ධර්මයට මේ ගෙවෙන්නේ සුළු කාල වේලාවක්. මේ සුළු කාල පරාසය ඇතුළත මේ ධර්මයට මනාකොට කන් දෙන්න. එහෙනම් අපි දැන් පැහැදිලි කරමින් ඉන්නේ ලෞකික ධර්මය ගැන ප්‍රථම කොටම. ලෞකික ධර්මය කියලා කියන්නේ කුමක්ද? ලෞකික ධර්මය කියලා කියන්නේ ලෝකයේ තුල සැපේ උදා කරගත හැකි න්‍යාය ධර්මය. ලෝකයේ තුල ඉන්නවා දෙන්නෙක්. එක්කෙනෙක් බාලේ අනිත් කෙනා පඬිතයා. නැත්තම් එක්කෙනෙක් බාලේ අනිත් කෙනා වැඩිහිටියා. දැන් මෙතන ඉන්නවා වැඩිහිටියෝ. කුඩා දරුවොත් ඉන්නවා වැඩිහිටියොත් ඉන්නවා. එතකොට මේ කුඩා දරුවෝ සම්මතය අපි හඳුන්වන්නේ බාලයා කියලා. බාලයා කියේ මොන අර්ථයෙන්ද? ඥානෙ වැඩිච්ච නැති අර්ථයෙන්. ඥානෙ වැඩුන්නේ නැහැ නිසා බාලයා කියනවා. වැඩිහිටියා කියේ මොන අර්ථයෙන්ද? ඥානෙ වැඩිච්ච අර්ථයෙන්. ඒසා වැඩිහිටියා කියනවා. දැන් සමහර වෙලාවල් වලට පොඩි ළමයින්ට උරුම සෙල්ලම් තියෙනවා. කුඩා දරුවෝ කරන ක්‍රීඩා. දැන් වැඩිහිටියෙක් එහෙම ඔය ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නවා දැක්කොත් එහෙම අපි කියන සිරිතක් තියෙනවා අන්න බලන්න පොඩි ළමයෙක් වෙන්න හදනවා කියලා. බාලයෙක් වෙන්න හදනවා. ඇයි ඒ? කුඩා දරුවට තේරෙන්නේ නැහැ මේ ක්‍රීඩාව නිෂ්ඵල දෙයක් කියලා. කුඩා දරුවට ඕන විනෝදෙන් ඉන්න එයාගේ වයසේ එයාට දැනෙන අත්දැකීම් එක්ක. ඊට වඩා බරපතලක් එයාගේ ජීවිතේට දැනෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ එච්චර ප්‍රශ්න නැහැ. මොකද අම්මයි තාත්තයි ඔක්කොම කරලා දෙන්න නිසා.
නිසා කුඩා දරුවට විනෝදේ. කුඩා දරුවා හැමතිස්සෙම විනෝදෙන් ඉන්න විවිධාකාර ක්‍රීඩාවල නිරත වෙනවා. හැබැයි වැඩිහිටියා කියලා කියන්නේ ඥානී මුහුකුරාගිය කෙනෙක්. එතකොට ඒ වැඩිහිටියා අර කුඩා දරුවොත් එක්ක වැටිලා කුඩා දරුවෙක් වගේ හැසිරෙනකොට අනික් වැඩිහිටියෝ ඔහුට උපහාසයක් නගනවා. අර බලන්න අර මිනිසයා පොඩි ළමයෙක් වෙන්න හදනවා කියලා. එහෙනම් ඒකේ තේරුම කුඩා දරුවා ඒ විදිහට ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් කටයුතු කරන්නේ ඒ දරුවගේ ඥානෙ වැඩිච්ච නැති නිසා. නමුත් වැඩිහිටියා කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. වැඩිහිටියා කියන්නේ ඥානෙ වැඩිච්ච කෙනෙක්. එහෙනම් එයා සෙල්ලම් කර කර කාලේ කාදමමින් කාලේ නාස්ති කර කර ඉන්නවට වඩා වැදගත් දෙයක් එයාට කරන්න තියෙනවා. එයාට තියෙනවා ජීවිතය පිළිබඳ වගකීම් යුතුකම් ගොඩක්. මේ සමාජ සම්මුතිය අනුව මම මේ කියන්නේ බාලයා සහ වැඩිහිටියා. එහෙනම් මේ සමාජ සම්මුතිය ඇතුලේ වැඩිහිටියාට තියෙනවා රාජකාරි ගොඩක්. දරුවට නෑ එහෙම බාලයට නෑ එහෙම එකක්. ඒ නිසා අන්න බලන්න සමාජ සම්මුතියත් අපි පිළිගන්නවා එහෙනම් බාලයා කියලා කියන්නේ ඥානෙ වැඩිච්ච නැති කෙනෙක්. පඬිත වැඩිහිටියා කියන්නේ ඥානෙ වැඩිච්ච කෙනෙක් කියලා. එහෙනම් පින්වතුනි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අර්ථකථනය ඊට වඩා ගැඹුරුයි. උන්වහන්සේත් බාලයා සහ වැඩිහිටියා පෙන්වා දෙනවා අපට. හැබැයි උන්වහන්සේ පෙන්වා දෙන බාලයා සහ වැඩිහිටියා කියලා කියන්නේ අර ලෝක සම්මතයේ සමාජ සම්මතයේ අපි බාලයා වැඩිහිටියා කියන අර්ථය නෙවෙයි ඊට වඩා මහා ගැඹුරු අර්ථයක්. දැන් බලන්න ඕන මෙන්න මේ කියන ධර්මයට අනුකූලව ඔබ වැඩිහිටියේද බාලයේද කියලා. බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනයට අනුකූලව බාලයා සහ වැඩිහිටියා කියලා කියන්නේ මේ පිටින් පේන ශරීරයේ තියෙන ස්වභාවය අනුව තේරුම් ගන්න පුළුවන් හැකියා තත්ත්වයක් නෙවෙයි. දැන් අපිට S2 බලලම් පුළුවන් බාලයා සහ වැඩිහිටියා තේරුම් ගන්න. කුඩා දරුවා සහ වැඩිහිටි පුද්ගලයා අපිට පේනවා S2ටම. වැඩිහිටියා අපිට පේනවා කොණ්ඩේ සුදු වෙලා මුහු කුරා ගිහිල්ලා ශරීරය ඉන්ද්‍රියන් මුහු කුරා ගිහිල්ලා වැඩුණු ශරීරයක් ඇති පුද්ගලයෙක් වශයෙන් පේනවා අපිට වැඩිහිටියා. බාලයා පේනවා අපිට කුඩා දරුවෙක් තාම නොමේරු ඉන්ද්‍රියන් සහිතව නොමේරු ශරීරයක් සහිතව තමයි කුඩා දරුවා ඉන්නේ. එතකොට එහෙනම් එහෙන් බල් අපිට පුළුවන් සමාජ සම්මතයේ බාලයා සහ වැඩිහිටියා අඳුර ගන්න. එහෙනම් මේ එහෙන් මේ මාංශ චක්කුවෙන් මේ මස් ඇසින් දැකලා තේරුම් ගන්න සත්‍ය නෙමෙයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. පඤ්ඤාවන්ත සයන් ධම්මෝ. ඒකට ප්‍රඥාව කියන හැටියෙන් ඕන. මාංශ චක්කුවෙන් බලලා බෑ. ඇත්ත තේරුම් ගන්න, සත්‍ය තේරුම් ගන්න. එහෙනම් සත්‍ය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් දැකලා. තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ එවං භාලෝ වේදිතබ්බෝ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන ධර්මයන් තුනකින් යුක්ත පුද්ගලයෙක් ඉන්නවා. අන්‍යයා බාලයා කියලා දැනගන්න ඕන. කතමේහි තීහි අකුසලේන කාය කම්මේන අකුසලේන වචී කම්මේන අකුසලේන මනෝ කම්මේන ඉතිහකෝ භික්කවේ තීහි ධම්මේහි සමන්නාගතෝ එවං බාලෝ වේදිතබ්බෝ. මහාන බාලයා මෙන්න මේ ආකාරයෙන් දත යුතුයි. බාලයා මෙන්න මේ ධර්ම තුනෙන් යුක්තයි. කවුද බාලයා? අකුසලේන කාය කම්මේන අකුසල සහගත කාය කර්මයෙන් යුක්තයි බාලයා. අකුසලේන වචී කම්මේන අකුසල සහගත වචී කර්මයෙන් යුක්තයි බාලයා. අකුසලේන මනෝ කම්මේන අකුසල සහගත මනෝ කර්මයෙන් යුක්තයි බාලයා. එහෙනම් මෙන්න මේ කියන ධර්ම තුනෙන් යුක්ත පුද්ගලයා බාලයා කියලා දැනගන්න ඕන. එයා තමයි බාලයා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙනම් ඒ වගේම තිහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ එවං ජේට්ටෝ වේදිතබ්බෝ. ජේෂ්ඨයාගේ වැඩිහිටියා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච ගමන් උන්වහන්සේ ගාථාවක් දේශනා කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස යනාදි වශයෙන් සෙට්ටෝ හමස්මි ලෝකස්ස යනාදි වශයෙන් මම ලෝකයට අග්‍ර වෙමි, ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි කියලා. අන්න ලෝකේ වැඩි හිටියා මේ විශ්වයේ අසම සම වැඩි හිටියාණන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් දැන් ඔබට වැටහෙන්න ඕනේ වැඩි හිටියා කියන්නේ කවුද කියලා ක්‍රමානුකූලව. හොඳට අහගෙන ඉන්න තාම මේ ලෞකික ධර්මයේ පැහැදිලි කරන්නේ. ඉන් අනතුරු අය ලෝකෝත්තර ධර්මයේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙනම්
වැඩිහිටියා ගැන තිහි බික්කවේ ධම්මේහි සමන්නාගතෝ එවං ජෙට්ටෝ එවං පණ්ඩිතෝ වේදිතබ්බෝ කතමේ හිතිහි කුසලේන කාය කම්මේන කුසලේන වචී කම්මේන කුසලේන මනෝ කම්මේන ඉතියකෝ බික්කවේ තිහි ධම්මේහි සමන්නාගතෝ එවං ජෙට්ටෝ එවං පණ්ඩිතෝ වේදිතබ්බෝ මහාන මෙන්න මේ ධර්ම තුනෙන් යුක්ත පුද්ගලයාට වැඩිහිටියා පණ්ඩිතයා කියන්නේ කුමන ධර්ම තුනෙන් යුක්ත පුද්ගලයාද කුසලේන කාය කර්මේන කුසල සහගත කාය කර්මයෙන් යුක්තයි කුසලේන වචී කම්මේන කුසල සහගත වචී කර්මයෙන් යුක්තයි කුසලේන මනෝ කම්මේන කුසල සහගත මනෝ කර්මයෙන් යුක්තයි ඉතියකෝ භික්කවේ තිහි ධම්මෙහි සමන්නාගතෝ එවං ජෙට්ටෝ එවං පණ්ඩිතෝ වේදිතබ්බෝ මෙන්න මෙයාටයි පණ්ඩිතයා වැඩිහිටියා කියන්නේ එහෙනම් වැඩිහිටියා කියන්නේ ආර විනය තුල කුසල කර්මයන්හි නිරත වෙන කෙනා ඒ කියන්නේ කය වචනය මනස කියන මේ ద్వාර තුන කුසලයේ යොදවන කෙනා තමයි වැඩිහිටියා. එහෙනම් කය වචනය මනස කියන මේ ద్వාර තුන අකුසලයේ යොදවන පුද්ගලයා බාලයා. එහෙනම් අන්න බලන්න කොච්චර සමාජයේ උගතෙක් කියලා කිව්වත් වියතෙක් කියලා කිව්වත් විදග්ධෙක් කියලා කිව්වත් ආචාර්යවරයෙක්වත් මහාචාර්යවරයෙක්වත් විද්‍යාඥයෙක් කිව්වත් දාර්ශනිකයෙක් කිව්වත් ලෝක විශ්ේ ඔහු හැසිරෙන්නේ අකුසලයෙන් යුක්ත ආකාරයෙන් නම් ඔහුගේ කය වචනය මනස අකුසලයෙන් යුක්ත නම් ඔහු බාලයෙක්. හැබැයි ලෝක සම්මතයේ අධ්‍යාපනය දැනුම ඒ කිසිවක් නැති වුණත් ලෝක සම්මතයේ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ හරියට. විශ්වවිද්‍යාලේ දැකලවත් නැහැ. උපාධි ගැන අහලත් නැහැ. ඒ ලෝක සම්මතයේ දැනුම ලෝක සම්මතයේ අධ්‍යාපනය නැහැ. හැබැයි යමෙක් හැසිරෙනවා කයෙන් වචනෙන් මනසින් කුසලේ දැන් කුසලයේ අකුසලයේ අපිට පැහැදිලි කරලා දෙනවා. හොඳට අහගන්න. එහෙනම් ඒ කුසලයේ හැසිරෙන කෙනා ඔහු ලෝක සම්මතයේ විදග්ධයෙක් වියතෙක් පඬිතෙක් නොවුනට ලෝක සම්මතයේ ඔහු ආර්ය විනය තුල පඬිතෙක් වැඩිහිටියෙක්. පඬිතකම කියන්නේ කොයි තියෙන්නේ? පට්ටම්. එක පට්ටම් ගන්න පුළුවන් නේ. පඬිතකම් රාජකීය පඬිත හරි අග්ගමහා පඬිත හරි කියලා. ඒ පඬිතකම් ගැන නෙවෙයි මේ කියන්නේ. එහෙමත් අග්ගමහා පඬිත හෝ රාජකීය පඬිත වෙන්න පුළුවන් ධර්මයේ තුලින්. ධර්මාබෝධය නැත්තම් ඒක නිකන් වචනයක් විතරයි හිස්. නම ඉස්සරහින් පඬිතියා කියලා ගහගත්තට වැඩක් නැහැ. පඬිතෙක් වෙන්න නම් මේ කියන කය වචනීය මනස කුසලෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්න ඕන. කුසලයේ හැසිරෙන කෙනෙක් වෙන්න ඕන. අන්න පඬිතය අන්න වැඩිහිටියා. එහෙනම් බලන්න පින්වතුනි ඔබට පඬිතෙක් වෙන්න පුළුවන් ඉන්නේ ඉස්කෝලේ ගිහිල්ලාද විශ්වවිද්‍යාලේ ගිහිල්ලාද? ඔබට පඬිතෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අමා ධර්මයේ තුලින් ධර්මාබෝධය තුලින්. වැඩිහිටියෙක් පඬිතෙක් වෙන්නේ මේ ධර්මාබෝධය තුලින්. එහෙනම් අපි බලමු මෙන්න මේ බාලයා සහ පඬිතයා වෙන් කරන මේ කුසලයේ සහ අකුසලයේ කියන්නේ කුමක්ද කියලා. මම කෙටියෙන් ලෞකික ධර්මයේ විග්‍රහ කරන්න. දස අකුසලයේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා මෙන්න මේ ద్వාර තුනෙන් සිද්ධ වෙන අකුසලයන් 10ක්. කයෙන් සිද්ධ වෙන අකුසල් තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. එකිනෙකට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ මොකද බණ අහපු පින්වතුන් හැටියට ඒ දේවල් දන්නවා. ඒ ලෞකික ධර්ම පිළිබඳ යම්කිසි මට්ටමක් අවබෝධයක් තියෙනවා. ප්‍රාණඝාතය, පරපණ නැසීම, තව සත්වයකගේ ජීවිතේ විනාශ කිරීම. අපට තියෙනවද තව සත්වයකගේ ජීවිතේ විනාශ කරන්න අයිතියක්? අපි හැමෝම උත්සාහ ගන්නේ මොකටද මේ ජීවත් වෙන්න? රැකී ආරක්ෂා කරන්න, ඉගෙන ගන්න, රැකී ආරක්ෂා කරන්නේ හැමදේම කරන්නේ ඇයි මේ ජීවත් වෙන්න? අර මරාගත්තේ අරගල කරියයි ජීවත් වෙන්න ඉඩ දියල්ලා කියලා. කණ්ඩ ටික නැහැ, ගෑස් ටික නැහැ, තෙල් ටික නැහැ. ඉතින් ජීවත් වෙන්න බෑ. අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ කියලා සටන් කරේ. එහෙනම් හැමෝම සටන් කරන්නේ ජීවත් වෙන්න නේද? එහෙනම් හැමෝගෙම අභිලාෂය වෙන්නේ ජීවත් වීම. හැබැයි ඉතින් ජීවත් වෙන්නේ මොකටද කියලා දැනගෙන ජීවත් වෙන්න නැත්නම් ඉතින් හිස් ජීවිතයක් විතරයි. ඔය දැකලා ඉතින් ඔය පිළේ දැන් එනකොටත් ඕනනම් ඔය පාරේ තෝටේ බල්ලු බල්ලු läගලා ඉන්නේ. වුණුත් ජීවත් වෙනවා.
උගෙන් ඇහුවොත් මොකටද ඔබ ජීවත් වෙන්නේ කියලා ඌට දෙන්න උත්තරයක් නැහැ. කතා කරන්න පුළුවන් වුණත් දෙන්න උත්තරයක් නැහැ. එහෙම උත්තරයක් නැහැ. මොකද ඥානයක් නැති අසරණ සතෙක් මොකටද ජීවත් වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මිනිස්සෙක්ගෙන් අහන ඔබ මොකටද ජීවත් වෙන්නේ? එතකොට මේ මිනිසයාත් උඩින් බලනවා නම් ජීවත් වෙන්නේ නේද? ජීවත් වෙන්නේ. උත්තරයක් නැහැ. සමහරු කෑ මම ජීවත් වෙන්නේ යුතුයකම් ඉෂ්ට කරන්න. මම ජීවත් වෙන්නේ මේ දරු පවුල නඩත්තු කරන්න. තව කෙනෙක් කෑ මම ජීවත් වෙන්නේ මේ රට ජාතිය හදන්න. මොන හරි කියන්න පුළුවන්. ඔය එකක්වත් උත්තර නෙමෙයි. ඔය එක උත්තරයක්වත් සත්‍ය උත්තර නෙමෙයි, නිවැරදි උත්තර නෙමෙයි. ජීවත් යුත්තේ අවබෝධය පිණිසයි. ජීවත් යුත්තේ මේ චින්තනය නිවැරදි කරගෙන, චර්යාව නිවැරදි කරගෙන අවබෝධයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත්වීමටයි. එහෙම නැත්තම් මේ ජීවත් වීම නිෂ්ඵලයි. එහෙනම් පින්වතුනි ජීවත් වීම තමයි හැමෝගෙම අභිලාෂය. එතකොට අපි ජීවත් වෙන්න අපි මොකද කරන්නේ? තව ඇහැට පේන්නේ නැති සුත්‍ර ජීවියෙක්ගේ හරි ජීවිතය අපි නසනවා නා. ඇයි අපි එහෙම නසන්නේ? අපේ ජීවිතේ පරිස්සම් කරගන්න. එතකොට ඒ සත්‍යයේ ජීවිතේ ප්‍රාණඝාතය කියන එක නන්විදාකාරයෙන් සිද්ධ කරනවා අපි. දැන් මේ පිංගුතුන්ගෙන් ඇහුවොත් අනිවාර්යෙන් ප්‍රාණඝාතය දෙනවද කියලා බොහෝ දෙනා කියයි නෑ කියලා. බොහෝ දෙනා නෑ කියනවා. හැබැයි එතකොට අපි අහනවා හොඳයි මදුරුවෙක් එහෙම වැහුවොත් ඇඟේ මදුරුවෙක් එහෙම මරන්නේ නැද්ද? මදුරුවෙක් දෙන්නේ නම් ඉතින් ඉඳහිට මැරෙනවා. එතකොට ඔය ගෙදරට එන කැරපොත්ත හුනෝ මීයෝ ඉතින් උනුත් මැරෙනවා. ඉතින් අර තියෙන ස්ප්‍රේ ගහන්න. ඔය කියන්නේ ඉතින් ක්ෂණික සහනය කැරපොත්තන්ට විසඳුම මෙන්න. මේ බෞද්ධ රට කතා කළොත් බෞද්ධ රට ව්‍යවස්ථාව ඉස්සරහින්ම තියෙන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕන කියලා. ඉන්නේ බෞද්ධයලු. රැට ටීවී එකේ යන්නේ මොනවද? සත්තු මරණ හැටි. අපේ ජීවිතේ විතරයි අපිට වටින්නේ. ඒ තරම් ආත්මාර්ථකාමී අඥානීයට බෞද්ධෙක් කියනවාද? බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කරන්නේ? මේ සෑම සතෙට්ටම තියෙන ජීවයක් ප්‍රාණයක්. ඒ අසරණ සත්‍යොත් කර්මානුරූපව අපි වගේම ඉපදුනා මේ සංසාරේ. ඔබ අප අප්‍රමාණ පින් කරපු නිසා මිනිස් වේලා ඉපදුනා. ඒ අසරණ අහිංසක සත්තුන්ට එහෙම පිනක් කරගන්න ලැබුණේ නැහැ. ඒසයි අසරණ සත්‍යෝ දිලින්ද වෙලා ඉපදුනා. ඥානියත් නැහැ ඒ සත්තුන්ට. හැම අතින්ම දුක්ඛිතයි. අපිට පේන්නේ තිරිසන් ලෝක විතරයි ඇස් දෙකට. ඊතුරු ලෝක තුනක් තියෙනවා ඊට වඩා භයානක. නිරේ අසුරේ සහ പ്രേත ලෝකයේ. අපි තිරිසන් ලෝකේ අරන් බලමු. ඇහැට පේන තලය. එතකොට තිරිසන් සතෙක් අපි මරන්නේ ඇයි? කවුරුම සතෙක් මරනවා අපි. ඇයි මරන්නේ? ඇයි මරන්නේ? හොඳයි මේ පොලිසිය මහත්තුරුත් මෙතන ඉන්න එකම. ඇයි මරන්නේ අපි? සතෙක්. එයාට අපට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න බැරි නිසා. දැන් මිනිස්සු පුංචි සත්තු ඔක්කොම මරලා දානවා. මදුරුවා, උකුණා, මකුණා, මීයා, කැරපොත්තා, සර්පයා ඔක්කොම ටික මරලා දානවා. එහෙම මරණ ගමන් කියනවා අපි ප්‍රාණඝාතය නම් ඉදින්නේ නැහැ කියලා. අර කියන ස්ප්‍රේ ගැනලා ඔක්කොම විදිනවා ගේ ඇතුලේ. එහෙම කරන ගමන් කියන අපි නම් ඉතින් ප්‍රාණඝාතය දෙන්නේ අපි නම් ඉතින් කාටවත් වැරද්දක් කරන අය නෙවෙයි. මිනිස්සු මරන්නේ නැත්තේ ඇයි? මෙන්න මෙතුමාලවිල අල්ලන් යන නිසා. මිනිස්සුන්ව මරන්නේ ඇයි? මිනිස්සුන්ව මරන්න පුළුවන් නම් මරනවා. ඒතරම් ධාම්රික තුච්ච නින්දිත සිතක් මරන්නේ නැත්තේ මිනිස්සු ඇයි? පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යයි. නඩුදා හිරේවි ලංගුවේ දා එල්ලුම් ගසේවයි කියලා. නමුත් අර අසරණ කැරපොත්තා, හූනා, මකුණා, අර සර්පයා අනේ අසරණියෝ මැරුවට කවුද නීතිය ක්‍රියාත්මක කරන්නේ? කවුද නඩු දාන්නේ? කවුද ඒකට දඬුවමක් දෙන්නේ? ඒකට දඬුවම් දෙන්න වෙනම අධිකරණයක් තියෙනවා කර්මය කියලා. ඒ ගැන දන්නේ අඥානියා. මිනිසුන්ට පුළුවන් හැංගිලා වැරදි කරන්න ඕන තරම්. හැබැයි මේ පොලිසිය මහත්තුරුන්ගෙන් ඔබට පුළුවන් වරද්ද හංග ගන්න. ඕන අපරාධයක් කළා මොකුත් නොවුනා වගේ ඉන්න පුළුවන්. තක්කඩියෙට. හැබැයි ඉතින් කර්මය කියන අධිකරණය ඉස්සරහට පමුණවන එක නම් නවත්තන්න සමතෙක් මේ විශ්ේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපි ප්‍රාණඝාතී
යෙදෙන්නේ ඒ අසරණයන්ගේ අසරණකම ප්‍රයෝජනයට අරගෙන නේද? මිනිසුන්ව නොමරන්නේ මං කිව්වේ හීරේ විලංගු වැට නිසා. මිනිස්සු කියනවත් එක්කයි රණ්ඩු වුණාම මං ඔකව ලේසියෙන් අතාරින්නේ නැහැ. මම ඔකව මරලා තමයි නතර වෙන්නේ. එහෙම නැත්තම් කියනවා මෙහෙමත් කියනවා. මට මේ දරුමල්ලෝ ටික අනාථ කරන්න බෑ, හීරේ විලංගු වැටෙන්න බෑ. නැත්තම් මං දන්නෝකට කරන වැඩේ කියලා. ඔන්න ස්වභාවය. ඒ කියන්නේ ඒ තරම් රෞද්‍ර සිත් තමන්ගේ පැවැත්ම විතරමයි කල්පනා කරන්නේ. තමන්ගේ පැවැත්ම විතරමයි කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කුමද දේශනා කරන්නේ? සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලු සත්වෝ දඬුවමට බයයි. ඔබට ආයුධයක් කුලුක් කරගෙන කවුරු හරි ආවොත් ඔබට කොච්චර තැති ගැනීමක් ඇති වෙනවද? අපි හිතමු මෙහෙම උදාහරණයක්. යම් මිනිසෙක් ඔබට කඩුවක් අරගෙන එනවා කොටන්න. කඩුවක් අරන් කොටන්න එනකොට ඔබට මහා තැති ගැනීමක් මරණ භයක් ඇති වෙනවා. ඔබ දුවනවා. ඔව් එලවගෙන එනවා. දැන් යම්කිසි උපක්‍රමයකින් ඔබ නතර වෙලා මේ පුද්ගලයාත් එක්ක පොර බදලා කඩුව උදුර ගන්නවා. දැන් කඩුව ගන්න ඔබේ අතට. දැන් මොකක් වෙයිද? දැන් අර ඉස්සෙල්ලා වෙච්ච එකේ අනිත් පැත්ත දැන් වෙන්නේ. දැන් කඩුව අරගෙන ඔබ හු එලවගෙන යන ඔහු දුවනවා මරණ බයි. කඩුව අරගෙන එලවනකොට අර මිනිස්සයව ඒ පුද්ගලයා කල්පනා කරේ නෑ මම මේ කඩුව අරගෙන මේ පුද්ගලයාට එල්ල කරලා මේ පුද්ගලයාට පහර දෙන්න හදනකොට මේ පුද්ගලයාට දැනෙන බයමයි මටත් කඩුවක් එල්ල කරොත් මටත් ආයුධයක් එල්ල කරොත් දැනෙන්නේ කියලා. එහෙම තේරුම් ගන්න හැකියාවක් තිබුණේ නෑ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අපට මේ ධර්මයේ දකින්න පුළුවන් අති සුන්දර සරල ක්‍රමේ. මොකක්ද උන්වහන්සේ පෙන්වා දෙන ක්‍රමේ? අත්තානං උපමාකත්තා නහනයන ගහති. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ. සියලු සතුන් දඬුවමට බයයි, සියලු සතුන් මරණයට බයයි. අත්තානං උපමාකත්තා තමන් උපමාවට ගන්න. තව කෙනෙක්ට වැරද්දක් කරන්න ඉස්සෙල්ලා, තව කෙනෙක්ට හානියක් කරන්න ඉස්සෙල්ලා, තව අසරණ සත්වයෙක්ගේ ජීවිතේ නසන්න ඉස්සෙල්ලා, හිංසාවටපත් කරන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න මේ ඉන්නේ මම නම්. අන්න එතකොට පේනේ ඔබට ධර්මය අධර්මය. ඔන්න ධර්මය අධර්මය. හොඳට තෝරගන්න. මේ ධර්මයේ හැසිරෙන්න කවදාවත් ඔබට වරදින්නේ නැහැ. අධර්මයේ හැසිරුණොත් කවදාවත් ඔබට හරියන්නේ නැහැ. ඒක වෙනස් කරන්න පුළුවන් සමතෙක් නැහැ. ධර්මයේ හැසිරෙන කෙනාට වරද්දන්න පුළුවන් කිසිවෙක් ලෝකෙත් නැහැ. අධර්මයේ හැසිරෙන කෙනාට අධර්මයේ හැසිරෙන කෙනාට යහපතක් කරන්න පුළුවන් කෙනෙකුත් මේ ලෝකේ නැහැ. අධර්මයේ හැසිරෙන ගමන් යහපත බලාපොරොත්තු වුණාට වැඩක් නැහැ. එහෙනම් පින්වතුනි නුවණින් කල්පනා කරන්න තමන් වැනිම අනෙක් සත්‍යයන්ගේ ජීවිත ගැන අපිට කල්පනා කරන්න පුළුවන් නම් තමන් වැනිකොටම තමන්ව උපමාවට අරගෙන එහෙනම් අපි කවදාවත් කිසිම කුරා කුඹියටවත් හිංසාවක් කරන්නේ නැහැ. එහෙනම් අපිට දකින්න පුළුවන් මේ කුරා කුඹියා මම වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවක බහලා ඇති අර ජේතවනාරාමේ මිදුලිගේ කඩියෙක් ගැන උපමාවක්. උන්වහන්සේ දේශනා කරනවා මහණ මේ කඩිය පවා ආනන්ද මේ කඩිය පවා සංසාරේ සක්විති රජකම ලැබපු කෙනෙක්. එහෙනම් බලන්න අද කඩියෙක් වෙලී ඉන්නවා. මිනිසෙක් කියලා ඉපදුනත් මනුස්ස භවයේ වටිනාකම තේරුම් ගත්තේ නැහැ. මිනිසෙක් කියලා කරන්න පුළුවන් දේ තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා අද කඩියෙක් වෙලී ඉන්නවා ආනන්ද. ඉතින් එහෙනම් අපිට මේ මුණ ගැහින මේ කූඹි කඩි මේ පුංචිම සත්තුනේ අපි නොතකාම හරින්නේ. තුට්ටුවකට මායින් කරන්නේ නැහැ පුංචි අසරණ සත්තු. ඒ අසරණ සත්වයෝ හැම කෙනෙක්ම ඔබ අප වගේ මේ සංසාරේ සැරිසරන අය. ඒ අයට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඒ අසරණියව අද අනාථය වෙලා මේ සංසාරේ අනාථයෙක් වශයෙන් අර විදිහට දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. පින්වතුනි මේ සංසාරේ සියලු සතුන් විඳින්නේ දුකමයි. මනුෂ්‍ය සුගතිය, දේව සුගතිය, බ්‍රහ්ම සුගතිය කියලා සුගති තුනක් තියෙනවා. ඒ සුගති තුනේ ඉන්න සත්වයන්ට විතරයි යන්තම් හරි සැපයක් කියලා දෙයක් ලැබෙන්නේ. යන්තම් හරි සැප මාත්‍රයක් හරි ලැබෙනවා නම් ඒ සැප ලැබෙන්නේ සැප මාත්‍රයක් හරි මේ ලෝකේ පවතිනවා නම් ඒ සැප මාත්‍රය උරුම වෙන්නේ මිනිස්යන්ටයි, දෙවියන්ටයි, බ්‍රහ්මයන්ටයි. ඒකයි සුගති කියන්නේ. විශේෂයෙන්ම එහෙනම් බලන්න අර දුගතිය ඉපදිච්ච අර අසරණ සත්වයා
මොනතරම් දුක්ඛිත ජීවිතයක්ද ගත කරන්නේ. එතකොට ඒ සත්‍යයව තව දුරටත් දුකටපත් කරනවා නම් ඔබ අන්න එකට ධර්මය කියනවාද? අන්න එකට කියනවා ධර්මය කියලා. ධර්මය අධර්මය ඔන්න තේරුම් ගන්න. එහෙනම් ඒ අසරණේක පෙළෙන එක, අසරණේක දුකටපත් කරන එක, අසරණේක පීඩාවටපත් කරන එක, අසරණේට හිංසා කරන එක අන්න ධර්මය. මතක තියාගන්න ඔන්චිල්ලාව එහාට තල්ලු කරොත් නැවත මෙහාට එනවා. සෑම ක්‍රියාවකටම අසමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. සෑම ක්‍රියාවකටම අසමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත. එහෙනම් ඔබ යම් සත්‍යයට පීඩාවක් හිංසනයක් ළඟා කරලා දෙනවා නම් ඔබත් සූදානම් වෙන්නේ හිංසනයට. එහෙනම් පින්වතුනි ප්‍රාණඝාතය මම ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ ලෞකික ධර්මයේ. මේ ධර්මයේ ඔබට ඕන තරම් ඇහිලාදී නමුත් ලෞකික ධර්මයේ කුමක්ද කියලා අද වෙනතුරු වටහා ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අයට ලෞකික ධර්මයේ පෙන්වලා දෙන්නේ මේ. ඊට පස්සේ ලෝකෝත්තර ධර්මය. එහෙනම් පින්වතුනි මෙන්න මේ ප්‍රාණඝාතයේ යෙදෙන කෙනා අධර්මයේ හැසිරෙන කෙනෙක් පාණාතිපාතා අධම්මෝ පාණාතිපාතා වේරමණී ධම්මෝ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ප්‍රාණඝාතය ධර්මයයි ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයයි. ඒ ධර්මයේ හැසිරෙන කෙනයි ඒ ධර්මයෙන් ආරක්ෂා වෙන්නේ. තව කෙනෙක්ගේ ආයුෂ අපි නැති කරන්නේ නැත්නම්, තව කෙනෙක්ගේ ආයුෂ අපි දුර්වල කරන්නේ නැත්නම් අපේ ආයුෂ නැති වෙන්නෙත් නැහැ, අපේ ආයුෂ දුර්වල වෙන්නෙත් නැහැ. ජීවිතයට අවශ්‍ය නිසි ආයුෂ කාලය ගෙවලයි මැරෙන්නේ. අකාලේ මිය යන්න හේතු නැහැ. සංසාරේ පෙර මහා බරපතල කර්මයක විපාක, ශේෂ විපාකයක් තිබුණොත් අකාලේ මැරෙන්න සිද්ධ වෙයි. එසේ නොවුනොත් ප්‍රාණඝාතයේ නොයදෙන මිනිස්සු දීර්ඝ කාලයක් ජීවත් වෙලයි මැරෙන්නේ. ප්‍රාණඝාතයේ නොයදෙන මිනිසයා නිරෝගී වාසය කරලා මියන්නේ. අන බලන්න ධර්මයේ හැසිරෙනකොට ලැබෙන ප්‍රතිලාභය. එහෙනම් ධර්මයේ හැසිරෙන කෙනා අන්න කවුද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙන කෙනා. බලන්න බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ හැසිරෙන්න කියලා කියන්නේ අමුතුවෙන් ආයි මේ කොහෙවත් ගිහිලා කරන්න ඕන වැඩක් නෙමෙයි. දැනටමත් අපි අනවබෝධයෙන් කරමින් ඉන්න අකුසලයන්ගෙන් නිදහස් වීම උන්වහන්සේ අපට දේශනා කරන්නේ. දැනටමත් කරන දෙයක් කරන්න එපා කියලායි උන්වහන්සේ අපට දේශනා කරන්නේ. නමුත් නැතුව අමුතුවෙන් ආයි කරන්න දෙයක් නෙමෙයි මේ. දැනටමත් අපි අනවබෝධයෙන් කරන යමක් ඇත්නම් අන්නේ දේ වහාම අත්හරින්න කියලා උන්වහන්සේ අපට දේශනා කරන්නේ. එහෙනම් ධර්මයේ හැසිරෙන එකයි පහසු. අධර්මයේ හැසිරෙන එකයි අපහසු. නමුත් අපි තෝරගන්නේ මා ධර්මයමයි. මොකද ප්‍රාණඝාතයේ යෙදෙන එක අපහසුයි. මොකද ඒ වෙනුවෙන් සෑහෙන දුකක් විඳින්න ඕන. ඒ වෙනුවෙන් මොකද අවියාවුද පරිහරණය කරන්න ඕන. ඊළඟට සටන් වදින්න ඕන, අරගල කරන්න ඕන. ප්‍රාණඝාතයේ යෙදෙන මිනිස්සුયો මිනිස්සු උනා සත්තු උනත් නැසනකොට ඒ වෙනුවෙන් යම්කිසි වෙහෙසක් දරන්න වෙනවා. එතකොට එහෙනම් ප්‍රාණඝාතයේ යෙදෙන ක්‍රියාවලිය තුළ යම්කිසි ආකාරයක වෙහෙසක් තියෙනවා. එතකොට එහෙනම් ඒ ආයුධ දඬු මුගුරු දැල් උගුල් අවි ආයුධ වසවිස සියල්ල බැහැර කරලා අනුන්ට හිංසාවක් නොකර ජීවත් වෙන කෙනාට වෙහෙසක් නැහැනේ. එතන වෙහෙසක් නැහැනේ. නමුත් අපි ඒ වෙහෙසක් නැති ශ්‍රී සද්ධර්මයේ වෙහෙසක් නැති ධර්මයේ නෙවෙයි අපි හැමතිස්සෙම අනුගමනය කරන්නේ. වෙහෙසක් ඇති අධර්මයමයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? මුළු ජීවිතේම වෙහෙසයි. මුළු සසර ගමනම වෙහෙසයි. මුළු ජීවිතේම දුකයි. මුළු සංසාරෙම දුකයි. එහෙනම් පාණාතිපාතා ධම්මෝ පාණාතිපාතා වේරමණී ධම්මෝ පාණාතිපාතා අකුසලෝ පාණාතිපාතා වේරමණී කුසලෝ. එහෙනම් ප්‍රාණඝාතය අධර්මය, ප්‍රාණඝාතය අකුසලය, ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මය, ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලය. කුසලය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න එපා ආරම්භයේදීම. කුසලය කියන්නේ මොකක්ද? පිනයි කුසලයයි. මේකත් දැනගන්න එපා. පිනයි කුසලයයි. කාගෙන් හරි අහුවොත් එහෙනම් පිනයි කුසලයයි කියන්නේ එකද දෙකක්ද කියලා අනිවාර්යෙන් උත්තර දෙන එකයි කියලා. බොහෝ දෙනා හිතන් ඉන්නේ එකක් කියලා. පිනයි කුසලය කියන්නේ එකක් නෙවෙයි. පිනයි කුසලය කියන්නේ දෙකක්. පින කියලා කියන්නේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උපයත්ත නන්දති. පින කියලා කියන්නේ අපි මේ යහපත් වැඩක් කරාම හිතේ ඇති වෙන සතුටක්. නැති බැරි මිනිසෙට අපි උදව් කරනවා.
අසරණ තිරිසා සතෙක්ට ආහාර වේලක් දෙනවා. අපේ හිතේ ඇතිවෙන සතුටක්. මෙන්න මේ යහපත් කාර්යයක් කරාම හිතේ ඇතිවෙන සතුටට කියනවා පින කියලා. එහෙනම් කුසලයේ කියන්නේ මොකද්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනන්ත කාලෙක ඉඳලා අපගේ මහ බෝසතාණන් වහන්සේ වශයෙන් කිං කුසල ගවේෂී කුසලයේ ගවේෂණය කරේ. මොකද්ද කුසලයේ කියන්නේ? එහෙනම් කුසලයේ කියන්නේ මොකද්ද කියලා අද දැනගන්න දන්නේ නැත්තම් චිත්තං සික්ඛති කුසලෝ. සිත ශික්ෂණය කිරීමයි කුසලයේ. චිත්තස්ස දමතෝ කුසලෝ. සිත දමනය කිරීමයි කුසලයේ. චිත්තං සංවර කුසලෝ. හිත සංවර කිරීමයි කුසලයේ. ඔන්න කුසලයේ. එහෙනම් කුසලයේ කියලා කියන්නේ මේ සිත දමනය කිරීම, මේ සිත සංවර කිරීම, මේ සිත හික්මවා ගැනීම. අන්න කුසලයේ. එහෙනම් පින කියන්නේ කරන හොඳ වැඩ. හොඳ වැඩ කරන්නත් කුසලයේ තියෙන්න ඕන. ඒ කියන්නේ හැකියාවක් තියෙන්න ඕන. එහෙනම් කුසලයේ කියන්නේ පින්වතුනි හැකියාව. හැකියාව මොකද්ද? හිත මෙල්ල කරගැනීමේ හැකියාව, හිත දමනය කරගැනීමේ හැකියාව, හිත සංවර කරගැනීමේ හැකියාව, හිත ශික්ෂණය කරගැනීමේ හැකියාව, හිත ප්‍රඥාවෙන් හසුරවීමේ හැකියාව. අන්න එකට කියන කුසලයේ කියලා. එහෙනම් අන්න කුසලය. කරන හොඳ වැඩවල විපාක ශක්තියට අපි කියනවා පින කියලා, පුණ්‍ය ශක්තිය කියලා. කරන හොඳ වැඩවල විපාක ශක්තිය, පුණ්‍ය ශක්තිය. කුසලයේ කියන්නේ හිත දමනය කර ගැනීම නිසා උපදින ශක්තිය. ඒකට කියනවා කුසල ශක්තිය. මේ දෙකෙන් වඩා බලවත් වෙන්නේ කුසල ශක්තියයි. නමුත් බොහෝ දෙනා දන්නේ පින ගැන විතරයි. ඒ නිසා ඇති වෙන්න පින් කරනවා. පින් කරන්න නම් රුසියෝ. අපි අනුරාධපුරේ ඉන්නේ නිසා අපි දකින්න අටමස්ථානෙට ඇවිල්ලා මිනිස්සු පින් කරන හැටි. අර කංචක ඔළුවේ තියාගෙන සාදු සාදු අර මල් වලින් පුරවනවා අර මහසෑය. පින නම් කරගන්නවා. කුසලයේනේ මොකද්ද? ප්‍රාණඝාතයෙන් වෙන්ගලා වාසය කරනවද නේ? ප්‍රාණඝාතය දෙනවා. කුඩා කුඩා ප්‍රාණීන් නසනවා. මං කිව්වේ ලොකු ප්‍රාණීන් නසන්නේ හිරේ විලංගු වැටේ කියලා බයට. නැත්තම් නසනවා. හැංගිලා වැඩේ කරන්න පුළුවන් නම් කරනවා. තමන්ගේ අතේ ලේගා ගන්න නැතුව තව කෙනෙක්ට කොන්ත්‍රාත් එක දෙන්න පුළුවන් නම් ඒකත් කරනවා. මනුස්ස ලෝකේ පාතාල කල්ලියකට දෙන්න බැරි නම් කොන්ත්‍රාත් එක අමනුස්ස ලෝකේ පාතාල කල්ලියකට දෙනවා ගිහිල්ලා කොඩි විනියක් හරි හූනියමක් හැටියට. අර කාලි දේවාලට ගිහිල්ලා ගහනවා පෝල් ගෙඩියක් ඔළුව පැලියන් කියලා හත් කඩකට. අන්න පේනවද? හැබැයි යනවා මහසෑය ගාව නම් අර කංචුකේ ඔළුව උඩ තියාගෙන. පොඩ්ඩ වැරදිච්ච ගමන් මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියෙනවා, වාහන ගිනි තියෙනවා, මිනිස්සුන්ගේ ජීවිත අලු දූලි කරලා දානවා. මහසෑයට යනවා කංචුකේ ඔළුව උඩ තියාගෙන. මොකද තේරුම් ගන්න තියෙන ජීවිතේ? පින විතරයි කියලා දුන්නේ. කුසලයේ ගැන කියලා දුන්නේ නැහැ. කුසලයේ කියන්නේ හිත දමනය කර ගැනීමයි. හිතේ උපදින රාගය, දේශය, මෝහය. මේ උපදින රාග, දේශ, මෝහ නිසායි මේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී අකුසලයන්හි නිරත වෙන්නේ. එහෙනම් පින්වතුනි ලෞකික වශයෙන් කුසලයේ කියලා කියන්නේ මෙන්න මේ හිත මෙල්ල කර ගැනීමේ හැකියාව. උදාහරණයක් කිව්වොත් සරල උදාහරණයක් මధుරයක් වහනවා දැන් මෙහෙම අතේ. මధుරයක් ඇහුවාම දැන් මේ තුච්ච නින්දිත සිත මේ පැවැත්ම සොයන මේ මායя කියන මේ සිත දැන් මොකද කියන්නේ? අපිට ආදරයටද නෑ. ගහපන් ওই මధుරවට ගහපන් ඔක මරපන් කියලා කියනවා දැන් ඔබේ හිත. ඔබ මොකද කරන්නේ? කියනකොටම චටාස් ගාලා ගහන. අන්න දැක්කද? හිත මෙල්ල කරගන්න හැකියාවක් තිබුණේ නෑ. දැන් බලන්නේ උදාහරණයක්. ඒ සතා කෑවට පස්සේ දැන් මේ සතාව මරලා මොකටද? දැන් ඒ සතාව මරණයටපත් කළා කියලා Tamante වෙච්ච හානිය නැති වෙනවද දැන්? ඒ සතා මැරුවා කියලා දැන් මොකටද Tamante ලැබෙන ප්‍රතිලාභේ? ලෝකේ සියලුම මధుරෝ ටික මරන්නද? ඒ මధుරවා මැරුවා කියලා වෙන මధుරෙක් ඇවිල්ලා කන්නේ නැද්ද? ඒ මధుරවත් මරනවා. ඊළඟට තව මధుරෙක් ඇවිල්ලා කනවා. ඒ මధుරවත් මරනවා. කවද වෙනකම් මරන්නද? කවද වෙනකම් මරන්නද? එහෙනම් මේ කාගේ උමනාටද මරන්නේ? දන්නේ නැහැ ඔබ. ඔබ දන්නේ නැහැ කාගේ උමනාටද මේ මරන්නේ කියලා. මේ මරන්නේ ඇතුලේ ඉන්නවා මායя. මායя කිව්වේ කවුද? පැවැත්ම සොයන සිත. මේ පැවැත්ම සොයන සිත
නැවත නැවත මේ මෙරි මෙරි ඉපදීපදී යන මේ සංසාර ගමන නිර්මාණය කරන මේ සිත අන්නේ සිතටයි අසිරිමත් වූ භාගතුන් වහන්සේ මාරය කියලා නම් කරන්නේ. එහෙනම් මාරයනේ Taman තුල අර එළී ඉන්න වසවර්ති කියලා මාරයෙක්. එයා දේවපුත්‍ර මාරයා. එයා ගැන කතා කරලා වැඩක් නැහැ. එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. එයා ඇවිල්ලා කාමයේ උස්සන්න උත්සාහ ගන්න කෙනෙක් විතරයි. ඒ වසවර්ති මාරයා. ඊට වඩා දෙයක් ඒ මාරයට කරන්න බෑ. මේ මාරයා කියලා කියන්නේ මෙන්න මේ සිතට. ඇයි සිතට මාරයා කියන්නේ? හැම තිස්සෙම උත්සාහ ගන්නේ කර්මයේ රැස් කරගෙන සංසාර ගමන නිර්මාණය කරා. දැන් අපි මේ ඉපදිලා ඉන්නේ මේ දැන් අපිට දැනෙනවා ජීවත් වෙනවා කියලා. කොච්චර වෙලාවක් දැනීද තව මේ ජීවත් වෙනවා කියලා. කොයි වෙලාවක හරි පින්වතුනි හොක් ගාලා පණ ටික යනවා. ගියාම ඉවරයි. ජීවිතේ ඉපදුනා යම් කාලයක් දුක් විඳින්න ජීවත් වුණා මැරුණා. දැන් මේ ප්‍රථම වතාවට සංසාරේ මැරෙන්නේ. අනන්ත කාලෙක ඉඳලා මැරෙන්නේ. අනන්ත කාලෙක ඉඳලා මේ මැරෙන්නේ. දවසක් දෙකක් එහෙම නෙමෙයි. වසර කෝටි ප්‍රකෝටි සතසහස්ත්‍ර කාලෙක ඉඳලා මේ මෙරි මෙරි එන්නේ. දැන් මේ ජීවිතෙත් කෙලවර ඒකාන්තයෙන්ම උරුමේ තියෙනවා. කෙලවර බලාගෙන මරණය. එතකොට එහෙනම් මේ නැවත මේ මරණීය සහිත මේ පැවැත්ම නිර්මාණය කරන නිසා මේ සිතට මායя කියනවා. එතකොට එහෙනම් මේ සිත නැමැති මායя තමයි මధుරව මරන්න කියන්නේ. ඇයි ඒ? කර්ම රැස් කරගන්න. ප්‍රාණඝාත කියන අකුසල කර්ම රැස් කරගන්න. එතකොට පුළුවන් සංසාරේ ඊට අවශ්‍ය කරන දුක් විපාකයක් සහිත නැවත උපතක් ලබා ගන්න. එතකොට පුළුවන් එතන දුක් විඳින්න. ඔබ තුල ඉන්නේ මිතුරා කියලා හිතන් ඉන්නේ. යමෙක් ඔබට කියනවා නම් හැමතිස්සෙම ප්‍රාණඝාතය දෙන්න. ඒ කියන්නේ හැමතිස්සෙම යමෙක් ඔබ මෙන්න මෙහෙම උදාහරණයක් හිතන්න. ඔබ ඇසුරු කරන යම්කිසි මිතුරෙක් ඉන්නවා. මිතුරෙක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ මිනිහා හැමතිස්සෙම ඔබට කියන්නේ ප්‍රාණඝාතය දෙන්න. සත්තු මරන්න. හැමතිස්සෙම කියනවා සත්තු මරන්න. ඇඟේ වහන මදුරුවත් මරලා දාපල්ලා. ගේ ඇතුළට එන අහිංසකර බත් ඇටයක් වැටිලා රස්සාවක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අද අපිට ගෑස් ටික නැහැ. 3 වේලක් කන්න බැරි වුණා කියලා මරා ගන්න යනවා. ජීවත් වෙන්න රැකියාවක් නැහැ. ඉඳ හිටින්න තැනක් නැහැ. හවුහරණක් නැහැ. අසරණ සතෙක් බිම වැටිච්ච ඉඳුල් ඩිංගක් අහුලගෙන කන්න එනවා ගෙට. ඒ සතාවත් මරලා දාන. එතකොට මේ විදියට එහෙනම් මේ ප්‍රාණඝාතය දෙන්න මරන්න ඔය හැම සතෙක්ම මරන්න. ඔකුංග තියන්න එපා. ස්ප්‍රේ ගේන්න කඩේ තියෙන එක. ගෙනල්ලා ගහන්න ඔකුන්ට. සුන්නත් දූලිය යන්න කැරපොත්තා උඩු කුරුඤ්ඤන් එන එක ගහපු ගමන්. මරලා දාන්න. ගොවිතැන් කරන්න සියලු සතුන් සමූල ඝාතනය කළා දාන්න. අපි විතරක් කාලා හිටියාම ඇති. අපි ඉන්නේ අනුරාධපුරේ. ඔබ දන්නවද? වැඩිම වකුගඩු රෝගෙන් ඉන්නේ අනුරාධපුරේ. මහා භයානක වකුගඩු රෝගයක් පැතිරලා තියෙන්නේ. බොහෝ ගෙවල් වල අම්මලා තාත්තලා දෙන්නම නැහැ. එක ප්‍රදේශයක් තියෙනවා අනුරාධපුරේ ඔය කැපිටි කොල්ලාව ආදී ප්‍රදේශවල සෑහෙන පිරිසක් මැරිලා ඉවරයි මේ එනකොට ඒ රෝගෙන්. ඇයි එහෙම මැරුණේ? කවුද මැරෙන්නේ? ගොවියෝ. ගොවියෝ මැරෙන්නේ. ඇයි මැරෙන්නේ? යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරුපු විදිහට අස්වැන්න ලැබිලේ ගොවීන්ට. වපුරුපු විදිහටයි අස්වැන්න ලැබෙන්නේ. යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරීවා කල්යාණං පාපකාරීවා පාපකං. අපි විතරක් ජීවත් වෙන්න ඕන. වසවිස ගහලා මහ පොළොව විනාශ කරලා. ඇලේ දොලේ වෙලේ හැමතැනම හිටපු සත්තු ටික නැසලා දැම්මනේ. දැන් ඒකම සාපයක් වෙලා ඒ රසායනම ඔවුන්ගේ ශරීරයට ඇතුල් වෙලා වකුගඩු දිය වෙලා ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳලා මලා. මාස ගණන් රෝහල් වල අර දුක් විඳ විඳලා තමයි මැරුණේ. ලේ මාරු කර කර ඉඳලා. දැන් අනාථෙන් අනාථයටපත් වෙලා දරු පවුල් පවා යන්නේ නමන් නැතුව ජීවත් වෙනවා. එතකොට අන්න ප්‍රාණඝාතයේ විපාක මෙලොවදීම හම්බුණා. පරලෝ ගැන කුමක් කියනෝ පිංගුතුනි? මෙලොවදීම දුක්ඛිත විපාක ඔච්චර භයානක නම්
මෙලොවදීම සිද්ධ වුණේ අර මහා භයානක වකුගඩු රෝගෙන් මිය යන්න නම් ඔබ හිතනවාද පරලෝ හම්බෙයි කියලා දිව්‍ය විමානයක්? තව කෙනෙක්ට අසරණ සතෙක්ටවත් හිංසාවක් පීඩාවක් කරලා අසරණ අහිංසකයෙක්ට විනාශයක් කරලා කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා සැප. එතන නැහැ සැප, එතන තියෙන දුක විතරයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ පිටින් ගිහිල්ලා සැප හොයනවා නම් ඒ අඥානයෙක් විතරයි මේ ලෝකේ. කිසිම කලක සැපයක් ලැබෙන්නේ නැහැ, දුක විතරමයි. එතකොට එහෙනම් ඔන්න ඔහොම ඉන්නවා කවුරු හරි අසත්පුරුෂයෙක් ඇසුරු කරන ප්‍රාණඝාතය දියල්ලා හැම සතෙක්ම වරපල්ලා. උඹලගේ ජීවිතවලට යම් කිසි කෙනෙක් බාධා කරනවා මල දාපන් කියන යාළුවෙක් ඉන්නවා අපට. හොඳට කල්පනා කරන්න. ඊළඟට කියන අනුන්ගේ දෙයක් දැක්කොත් හොරකම් කරපන් ඉක්මනට හොරකම් කරපන්. ඒකයි ඉන්නේ ඉස්සෙල්ලා ඕක ගනින්. අනුන්ගේ කාමයක් දැක්කහම වර්ධව හැසිරියල්ලා. පුළුවන් තරම් වර්ධව හැසිරියල්ලා. කොහොම හරි උපක්‍රමශීලීව කාමයේ වර්ධව හැසිරියල්ලා. ඊළඟට බොරු කියපල්ලා. බොරු කියලා රවට්ටපල්ලා අනුන්ව. රවට්ටලා පුළුවන් තරම් තමන්ගේ වැඩේ කොහොම හරි කරගනින්න. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් නම් රට ජාතියක් වුණත් කමන්නේ බොරු කියලා මුලා කරපල්ලා. ඊළඟට තව කියනවා කේලම් කියපල්ලා, බිඳවපල්ලා. සමගිව ඉන්න මිනිස්සුන්ව දෙකට කරපල්ලා. ભેද බින්න කරපල්ලා. ભેද බින්න කරලා තමන්ගේ වාසිය කොහොම හරි සලසගනින්න. පරස වචන කියපල්ලා. පරස වචන කියලා පුළුවන් තරම් අනුන්ගේ හිත රිදවපල්ලා. අනුන්ගේ හිත රිදවලා උඹලා විතරක් සතුටින් ජීවත් වෙයල්ලා. හිස් වචනම කතා කරපල්ලා. පුළුවන් තරම් සාර වචනයක් කතා කරන්න මෙපා. ධර්මය ගැන කතා කරන්න මෙපා. කාපු හැටි, බීපු හැටි, නාපු හැටි, ශරීර කෘත්‍ය කරපු හැටි ඔක්කොම ටික කතා කරපල්ලා. සාර ධර්මයක් කතා කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන එහෙම වැරදීමකින්වත් කතා කරන්න එපා. අවිජ්ජාව දැඩි ලෝභයෙන් පිළියල්ලා දෙන්න එපා අනුන්ට කිසිවක්. ඇඟෙන් ඇටයක් දුන්නත් Taman සතු උපභෝග පරිභෝග වස්තු නම් දෙන්න එපා කාටවත්. Tamanටම වේවා අනුන්ට නොවේවා කියලා හැම තිස්සෙම හිතපල්ලා. මටම වේවා අනුන්ට නොවේවා. මටම වේවා අනුන්ට නොවේ. ලැබෙන දෙයක් ලැබෙනවා නම් මටම ලැබියා. අනිත් එකෙක්ටවත් ලැබෙන්න එපා කියලාම හිතපල්ලා. මේ අර යාළුවා කියන්නේ අපිට. ඊළඟට කියනවා ව්‍යාපාදය. ඒ කියන්නේ අවිජ්ජාව කියලා දැඩි ලෝභයට. ව්‍යාපාදේ මොකද්ද? ව්‍යාපාද කියන්නේ වනසපල්ලා. Tamanට එරෙහි වුණොත් මරපල්ලා, ගහලා දාපල්ලා. ඇසිඩ්වල හරි බස්සපල්ලා. බාඩපල්ලා මුහුදට දාපල්ලා ගිහිල්ලා. හංගපල්ලා මරලි වෙල්ලා හංගලා දාපල්ලා. හොයාගන්න බැරි වෙන්නේ. අලු දූලි කරපල්ලා, පුච්චපල්ලා. අලු කරපල්ලා. ඒකට හොයාගන්න බෑ. ව්‍යාපාදේ අතරින්න නම් එපා. Tamanට මොන හරි හානියක් කරොත් අනිවාර්යෙන්ම මොකුත්ම කරගන්න බැරි නම් අත් දෙක ආකාශයට උස්සලා පොළවේ අත් දෙක ගහලා සාප කරපලා තොපේ හත්මුතු පරම්පරාවම හැඳි ගෑවිලා සුන්නත් දෝලියලා මක බෑවිලාම් ඵලයල්ලා කියන. ව්‍යාපාදේ කිසිම සතුරෙට යන්න නම් දෙන්න එපා. ඇහැට ඇහක්, කනට කනක්, ජීවිතයට ජීවිතයක්, ලේට ලයක්. අන්න එතන ඉඳපල්ලා. ඇහක් නැසුවොත් ඇහක්ම නසන්නපල්ලා. ජීවිතයක් නැසුවොත් ජීවිතයක්ම නසපල්ලා. අත්හරින්න නම් එපා. බුදුරජාණන් වහන්සේ කොච්චර කිව්වත් නහි වේරේන වේරාණී කියලා ඒවා හරියන්නේ ඒවා බුදුරජාණන් වහන්සේට විතරයි ධර්මය. අපට ඒවා හරියන්නේ. අපට කවුරු හරි වෛර කළොත් අපි අත්හරින්නේ ආයි සංසාරේ පුරාම ඒ වෛරය. අන්න එතන ඉන්න ඕන. එතන හිටපල්ලා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. ඔය බොරු බණ අහන්න එපා. පිස්සුවේ. ඔය බොරු බණ අහන්න එපා. වැඩක් නැහැ බොරු බණ. ඔය ධර්මය අහලා ඇති වැඩක් නෑ. මේ අපි කියන දේ පල්ලහපල මොකද? ඉන්නකන් සතුටෙන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා කොහොම හරි කමන්නේ තමන්ගේ ගතමන්ට කෙනවා නම් ඕන සාධාරණයක් කළාට කමන්නේ. ඕන කෙනෙක්ට විපතක් කළාට කමන්නේ. තමන් විතරයි සතුටින් ඉන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් ඔය කර්ම විපාක බොරු කතා කවුද කියන්නේ? එක මේ ළඟදී අපේ බණහන පින්ගතෙක්ගේ තාත්තා කෙනෙක් අහලා දුණා. කවුද බං මැල්ල උපදින්නේ? උඹලට එහෙම එකක් හම්බෙලා තියනවාද කියලා. එතකොට මොහොඩ පුතාට කියන්ති වුණා ඇයි බොල මිනිස්සයෝ අප්පච්චි ඔය ඉන්නේ ඉස්සරහම මැල්ල ඉපදිච්ච එකෙක්. ඒ තරම්ම මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට මිත්‍යා දෘෂ්ටිය පිළිගන්න එපා ඇත්ත. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, දානිය දීලා වැඩක් නැහැ. දානි දෙන්න එපා වැඩක් නැහැ. මේ ඔය නිකන් පින් බතුන්ට කණ්ඩ දීලා උඹලගේ නිකන් සල්ලි නාස්ති කරගන්න එපා.
දානි දෙන්න එපා. දානි දීලා වැඩක් නැහැ. සැප දුක ඇති කරන විපාක කර්ම විපාක කියලා જાතියක් නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, සංසාර ගමනක් කියලා එකක් නැහැ, සසර චක්‍රය කියලා එකක් නැහැ, නිවනක් කියලා එකක් නැහැ. මෙලෝ පරලෝ අවබෝධයෙන් දැන අවබෝධ කරගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා කොටසක් නැහැ. ඔය ඔක්කොම හොරු. ඒ නිසා මිත්‍යා දෘෂ්ටියම වැළඳ ගනිලා පුළුවන් තරම් දරුවන්ට විද්‍යාව උගන්වන්න. විද්‍යාව විතරක් උගන්න බලලා වෙන මොකුත් උගන්නන්න එපා. ධර්මයේ හැම එපා. අයිසැක් නිව්ටන්ගේ ආකිමිඩිස් වගේ එතකොට පුළුවන් කවදා හරි රෙද්දක් නැතුව දුවන්න පාර දිගේ. ආකිමිඩිස්ගේ විද්‍යාව ඉගෙනගෙන. ඒවම උගන්න බලලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්නන්න එපා. බුදුරජාණන් වහන්සේ කොහෙද විද්‍යාඥයෙක් වෙන්නේ? විද්‍යාඥයෝ ඉන්නේ මේ ඔය ලෝකේ ඕන්තරන් ඉන්න විද්‍යාඥයෝ. කොපර්නිකස්, ගැලීලියෝ ගැලලි, අයිසැක් නිව්ටන්, ඊළඟට ඇල්බර්ට් අයින්ස්ටයින් ඔය මහා විද්‍යාඥයෝ ඉන්නේ. මහා අවබෝධයක් ලැබු පිරිසක් ඔය ඉන්නේ. අන්න ඒ අයගේ වචන වලට විතරක් කන් දීපල්ලා. බුදුරජාණන් වහන්සේගේ වචනට කන් දෙන්න එපා. මෙන්න මෙහෙම කියන යාළුවෙක් ඔබට ඉන්නවා නම් කරුණා කරලා ඔබ කියන්න බලන්න. ඒ යාළුවා කෙබඳු යාළුවෙක්ද කියලා. කෙබඳු යාළුවෙක්ද? ඒකාන්තෙම අපි උන්ට කියන්නේ අපාය සහායකයෝ කියලා. ඒකාන්තෙම අපායට යවන කෙනෙක් නේද? දස අකුසලයේ දෙන්න කියලා ඔබට යමෙක් නිරන්තරයෙන් කියා සිටිනවා නම් ඔබේ මිත්‍රයෙක්. ඒ කෙබඳු මිත්‍රයෙක්ද පෙන්වතුනි? ඒ මිත්‍රයා කියලා අපි හිතන් ඉන්නේ ඒකාන්තයෙන් සතුරෙක්. ඔබට විනාශය පිණිසන්නේ මේ පාර පෙන්වන්නේ හැමතිස්සෙම. ඔය පෙන්නපු දස අකුසලයේ යෙදුනහම කෙනෙක්ට සැපද උදා වෙන්නේ දුකනේ උදා වෙන්නේ. පැහැදිලිවම පේනවනේ ඒක. අනුන්ට දුක් දීලා Tamanට සැප ලැබෙයි කියලා හිතන් ඉන්නවත්. එතකොට එහෙනම් ඔය දස අකුසලයේ යෙදෙනවා නම් කෙනෙක් ඒ කාන්තෙන්ම ඒ අකුසලයට කෙනෙක් පොළඹවනවා නම් ඒ කාන්තෙන්ම ඒ අකුසලයට පොළඹවන කෙනා ඒ අකුසලයේ වර්ණනා කරන කෙනා කවරෙක්ද? ඔබ මිතුරෙක් කියලා හිතන් හිටියට ඒකාන්තයෙන්ම ඔහු සතුරෙක්. ඔබේ විපතම ප්‍රාර්ථනා කරන කෙනෙක්. එහෙනම් මතක තියාගන්න ඔය කිව්ව සතුරා ඉන්නේ එළිය නෙවෙයි. අපි ආවියාවුද අරගෙන බෝම්බ අරගෙන කඩු කිනිසි අරගෙන මේ ලෝකේ ඉන්න අසරණ මිනිසයන්ව නසනවා. සතුරු කියලා හිතන්. සතුරා ඉන්නේ පින්වතුනි තමන් තුල. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන ධර්මය බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මොකද්ද? සතුරා ඉන්නේ තමන් තුලයි පින්වතුනි. දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරීනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරීනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. ඒ කිව්වේ ගාථාවේ තේරුම තමයි යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ වෛරක්කාරයට තමන්ගේ සතුරෙට මොන වගේ විනාශයක් කරනවද? දැන් ඔබ දැකලා ඇති ඕන් තරම් ওই පාතාල කල්ලිවල සමාජිකයෝ තමන්ගේ විරුද්ධවාදියෙක්ව කපලා කොටලා නැසලා දානවා. බෝම්බ ගහනවා, වෙඩි තියනවා, කෑලි වලට කපනවා, අතපය මහපාරේ කපලා යනවා. අතපය වෙන වෙනම. දැකලා ඇති ඕන් තරම්. අන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා අපට මෙන්න මේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ සතුරෙක්ට තමන්ගේ වෛරක්කාරයට කෙබඳු හානියක් කරනවද ඊට වඩා අතිශය භයානක හානියක් විපතක් කරනවා. මිච්ඡාපනිහිතං චිත්තං අවබෝධයට නොපත් අවබෝධය නොලද ධර්මය අස අවබෝධ කරගත්තේ නැති ඒ සිත ඒ සත්වයාට. ඒ කියන්නේ දැන් ඔබගේ හතුරෙක් ඉන්නවා කියමුකෝ. ඒ හතුරට පුළුවන් ඕනනම් ඔබට වෙඩි තියලා කපලා කොටලා මාරලා දාන්න ඔබව. එච්චරයි යට කරන්න පුළුවන්. මේ අත්භවයේ නසා දමන්න පුළුවන් ඒ සතුරට. ඔබගේ වෛරක්කාරයට එච්චර යට කරන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ. මේ අත්භවය විනාශ කරන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒලීන සතුරා ඇතුළේ ඉන්න සතුරට පුළුවන් අත්භවයෙන් අත්භවයට විනාශ කළා දාන්න. උපදින භවයක් පාසා දුකම උරුම කරලා දෙන්න පුළුවන් සතුරෙක් අප තුලම ඉන්නවා. අපි ඒ සතුරා දිහා බැලුවේ නෑ. අපි බැලුවේ මේ ලෝකේ ඉන්න අහිංසක මිනිස්සු දිහා. අහිංසක සතුරු දිහා. ඒ සතුරු මොනවා කරන්නද? අර නිර්වල 136ක් නිර්වල පැහෙන්නේ සත්‍යෝ සතුරු නිසාද? බාහිර සතුරු නිසාද? නෑ. ඇතුළාන්ත හිටි සතුරා වඳුර ගන්න බැරුව ඔබට උනත් එච්චර තමයි ඉතින්. දැන් හිතන් හිටියට අපි ලොකු මිනිස්සු කියලා අවසානයේ මරණය එන්න ඕන බලන්න මොකද වෙන්නේ බලන්න. ලොකු මිනිහා යන්නේ කොහෙද කියලා බලා ගන්න.
සංජීව සංඝාත කාලසූත්‍ර රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මහා නිර 8ක් මේ මහා පොළොව යට පිහිටලා තියෙන ලෝහ ගෝලයක් මැද්දේ ගිනි ගන්නා ලෝහ ගෝලයක් මැද්දේ ගිනි ගන්න ලෝහ ගෝලයක් තියෙන්නේ. මෙන්න මේ ලෝහ ගෝලය ඇතුලේ 136ක් නිර තියෙනවා. එතකොට පින්වතුනේ නිරවල පැහැෙනවා යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ ලෝක සත්වයෝ යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ දැවෙන්නේ. එතකොට යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ දැවෙන්නේ අනුන් කරපු විපතක් නිසාද? නෑ, තමන් විසින්ම කරගත්ත විපත නිසා. මේ තුච්ච නින්දිත හිත අඳුරගත්තේ නෑ. ඇතුලාන්තේ මායя ඉන්නේ කියලා තේරුම් ගත්තේ නෑ. ඇතුලාන්තේ ඉන්න මේ සිත නැමැති මායя තමයි මේ සියලු ව්‍යසනයන්ට වගක වියුත්ත කියලා අපි තේරුම් ගත්තේ නෑ. ඒ නිසා අපි වග උත්තරකාරයා පරිබාහිර සමාජයෙන් හොයනවා. අපරාධයට අපරාධයත් තමන් තුළමයි පවතින්නේ. අපරාධ කරුවත් තමන් තුළමයි ඉන්නේ. ලෝක අපරාධකාරයෝ නෑ. ඒ ලෝක අපරාධකාරයෝ ඉන්නවා කියලා අපිට පේන්නේ සම්මුතික වශයෙන්. ඇත්ත අපරාධකාරයෝ ඉන්නේ තමන්ගේම හිත ඇතුලේ. එහෙනම් මෙන්න මේ අපරාධකාරය අපි මර්ධනය කරන්න ඕන. ඒ අපරාධකාරය මර්ධනය කළා නම් අන්න එතනින් පස්සේ ඉන්නවා උතුම් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඇතුලාන්තේ හැංගිලා ඉන්නේ මේ අපරාධකාරයා. එහෙනම් පින්වතුනි මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ අර ප්‍රාණඝාතය ගැන කියද්දි එහෙනම් ඔබට මේ මధుරව මරන්න කියන්නේ කවුද කියලා දැන් තේරෙනවා ඇති. අපි හිතන් හිටියේ මගේ හිතනේ ඉතින් මගේ හිතනේ කිව්වේ මට මරපන් කියලා ඔක. ඉතින් මම මැරුවා. ඔහොම හිතපු අය තමයි දැන් අර නිරවල ඉන්නේ. 136ක් නිරවල පැහින්නේ. අර මහා භයානක අසුර ලෝකය කියලා එකක් තියෙනවා. ගස්ගල් වගේ සත්ත්ව කොට්ටාසයක්. ඒ කියන්නේ උපතින්ම ගස්ගල් වගේ පේන්නේ අය. ස්වභාවික රූපයකින් පහළ වෙන අසුරයෝ කියලා. විනිපාතික අසුරයෝ. ඊළඟට අපට ඇහැට පේන්නේ නැති තලයේ ඉන්නවා අප්‍රමාණ පෙරේතයෝ 12 ආකාරයක්. ඒව ගැන දැන් මේ වෙලාව විස්තර කරන්න කාලේ නැති නිසා මම කියන්න යන්නේ නැහැ. ඊළඟට අපට ඇහැට පේන තලයේ ඉන්නවා අප්‍රමාණ තිරිසන් සත්වෝ වාසය කරන දිය සහ ගොඩ කියන දෙකේම තිරිසන් සත්වෝ තිරිසන් ලෝකය, නිරය, പ്രേත ලෝකය, අසුර ලෝකය සහ තිරිසන් ලෝකය. ඔය හතරෙම ඉන්නේ අර විදිහට කල්පනා කරපු අය. මොකද්ද? මගේ හිතනේ. ඉතින් මට කිව්වා මං ගැහුවා. මදුරුවා මැරුවා. ඔය තුච්ච හිතම කවදා හරි දවසක මෙහෙමත් කියනවා. අම්මවත් මරපන්. තාත්තවත් මරපන් කියලා. එදාට පොල්ලක් අරගෙන අම්මගේ තාත්තගේ ඔලුවටත් අඩි බානවා. මේ ළඟදිත් අහන්න ලැබුණා තාත්තා කෙනෙක්ව මරපු පුතෙක් ගැන. මේ පොලිසිය මහත්තුරුන්ට හැමදාම අහන්න ලැබෙනවා ඇති. මොනතරම් පිරිහිලාද මිනිස්සු. තමන්ව කුසේ තියාගෙන හදපු අම්මගේ ගුණය අඳුරන්නේ. තමන්ට දහඩිය කඳුලෙන් කණ්ඩ දීපු පෝෂණය කරපු තාත්තගේ ගුණය අඳුරන්නේ. අම්මවයි තාත්තවයි නසන තරමට තුච්ච හිත නින්දිත සිත වියරු වැටිලා රෞද්‍ර වෙලා ඒ අම්මයි තාත්තත් ඒකටම වග කියන්න ඕන මරුන් කෑවත්. මොකද ඒ දරුවව එහෙම හැදුවේ ඇයි? ඇයි ශික්ෂණය කළේ නැත්තේ? ඉස්කෝලේ යවලා ශික්ෂණය කරා. ඔය ලැබුණි ශික්ෂණේ ලැබුණනේ ඉස්කෝලෙන්. ධර්මයේ එපා, පන්සල එපා. ඉස්කෝලේ තිබුණාම ඇති, ටියුෂන් එක තිබුණාම ඇති. අන්තිමට ඒ දරුවෝ තමයි අර පොළු අරගෙන අම්මගේ තාත්තගේ ඔලුපල්ලා මරන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න මොනතරම් භයානක සිතක්ද මේ සිත. පින්වතුනි මේ අමා ධර්මයේ සහ මුලින්ම මේ සිත පිළිබඳ ධර්මය. අවබෝධය කියලා කිව්ව අන් කිසිවක් නෙවෙයි මේ සිත පිළිබඳ අවබෝධය. ඔබ අවබෝධ කරගත යුත්තේ එකම දෙයයි. ඒ මේ සිත පිළිබඳ අවබෝධය ඇති කරගත යුත්තේ. මේ සිත ගැන අවබෝධ කරගන්න නැතුව ඔබ කුමක් ගැන අවබෝධ කරගත්තත් ඔබේ ජීවිතේ නිෂ්ඵලයි. වාද කළ හැකියක් නෑයි මේ කාරණේ සම්බන්ධයෙන්. ඔබ මොනතරම් දේවල් ඉගෙන ගත්තත් ඔබ මොනතරම් සමාජයේ කැපිපෙන පුද්ගලයෙක් වුණත් මොනතරම් දේවල් දන්න මොනතරම් විදක් දෙයක් කිව්වත් ඔබ ඔබේ සිත ගැන අඳුරන්නේ නැත්නම් ඔබේ සිත ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය ගැන දන්නේ නැත්නම් සිත ගැන වැටහීමක් නැත්නම් ඔබ ඒකාන්තයෙන්ම අඥානී. සමාජ සම්මුතිය අපිට කියන්න පුළුවන් ලොකු මිනිසයා කියලා. හැබැයි ඇතුලාන්තිනේ මෝඩෙක්. තමන්ගේ සිත ගැන දන්නේ අනිත් ඔක්කොම දන්නවා. ඉරහඳ තාරකා වලට තියෙන දුර දන්නවා. තමන් සන්තකේම පවතින සිත ගැන දන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ කුමක් පිණිසද? මේ සිත පිළිබඳව අවබෝධ කර ගැනීම පිණිස. පින්වතුනි,
සිත පිළිබඳ අවබෝධ කරගන්න. මේ ධර්මයේ මනාකොට කන් දෙන්න. අදින් පස්සේ එතකොට ඔබ ආයේ දුක් විඳින කෙනෙක් වෙන්නේ නැහැ. ඔබට සියලු දුකින් නිදහස් වෙන්න මාවත උදා වෙනවා. සියලු දුකින්. මෙලව පරලොව සියලු දුකෙන් ඔබ නිදහස් වෙනවා. කිසිම සැකයක් තියාගන්න එපා. මේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි. උන්වහන්සේ පෙන්වා දෙන ධර්මය පරම සත්‍ය විශ්වයේ. ඒ ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ විශ්වයේ පරම සත්‍ය අවබෝධ කරගත්තා කියන්නේ තවත් අවබෝධ කරගන්න දෙයක් නෑ අයින් පස්සේ. ඒ උදෙසායි අපි මේ ඉපදුනේ. ඒ උදෙසායි මේ වගේ පුණ්‍යවන්ත රටක මිනිසෙක් වුණේ. මේ වගේ මහාර්ග ජීවිතයක් ලැබුණේ. ඒසා පින්වතුනි මේ ජීවිතේ නම් අපත යවා ගන්න එපා. එහෙනම් ඇතුළාන්තේ ඉන්න මෙන්න මේ මායя තමයි අපිට කියන්නේ ඔය මදුරුවා මාරපන් කියලා. මදුරුවා විතරක් නෙමෙයි. ඔය හැම ප්‍රාණඝාතයක්ම කරන්න කියලා කියන්නේ කවුද? මේ සිත නැමැති මායයයි ඒ. ප්‍රාණඝාත අකුසලයේ රැස් කරගන්න. අකුසලයේ රැස් කරගත්තාම පුළුවන් නැවත අත්භවයක් හදාගෙන එතන දුක් විඳින්න. ඔය සිත නැමැති මායාවේ මෙන්න මේ මායාවට මේ මුලාවට අහුවෙච්ච අය තමයි දැන් ওই සතර පය අනන්ත දුකක් විඳින්නේ. තාම ඔබ විපතටපත් උනේ නැහැ. ඔබට සතුටු වෙන්න එකම එක කාරණාවයි ඉතුරු වෙලා තියෙන්නේ ජීවිතේ. එකම එක කාරණාවයි ඔබට සතුටු වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒ එකම එක කාරණාව තමයි ඔබට මේ ධර්මය ශ්‍රවණය කරන්න ඔබ තාමත් ජීවත් වෙලා ඉන්න එක. මේ වැරද්ද හදාගන්න, මේ අනවබෝධය දුරු කරගන්න, මේ අවබෝධය ළඟා කරගන්න, මේ සිත පිළිබඳ අවබෝධයෙන් යුක්තව මේ සිත පරාජයටපත් කළ සිත නැමැති මායාවෙන් නිදහස් වෙන්න, ඒ අමා ධර්මයේ ශ්‍රවණය කරන්න තාමත් ඔබ ජීවතුන් අතර ඉන්න එක විතරයි ඔබට සතුටු වෙන කාරණාවකට ඉතුරු වෙලා තියෙන්නේ. වෙන කිසිම සතුටු වෙන කාරණාවක් ජීවිතේ නැහැ. අනිත් ඒ ඔක්කොම නිකන් අපි හිතාගෙන ඉන්නවා මට මෙහෙම තියෙනවා අර එහෙම තියෙනවා මම මෙහෙම කෙනෙක් අර එහෙම කෙනෙක් මම ලෝක්කා මම මෙහෙම මම ජනාධිපති මම ආගමැති ඕන එකක් හිතන් ඉන්න පුළුවන්. මට සල්ලි තියෙනවා මම එන ලොකු උගතා බියතා මම ප්‍රසිද්ධයි මම ඔන්න ඔයගේ මෝඩ අදහස් තියෙන්න පුළුවන්. ඒව නිකන් මේ හිතවල විතරයි. ඒව සතුටු වෙන කාරණා නෙවෙයි. මොකද සෝහන ගාව දවසක ඔය ඔක්කොම බැනර් එකකට සීමා වෙනවා ලොකුකම්. ඒ ලොකු බැනර් එකේ ලොකටම සටහන් වෙනවා අපගේ බලවත් කනගාටුව කියලා. අපගේ බලවත් ශෝකය කියලා. ඔච්චරයි පින්වතුනි අවසානයේ ඔබට ලෝකය පිරිනමන්නේ. අද අපි හිතන් හිටියට මේ ලෝකයා අපි ලෝකයට සේවය කරනවා කියලා අවසානයේ ලෝකයා ඔබට ලබා දෙන තිලිනේ එච්චරයි. සුදු ඉටිකොල ගොඩක් මැද්දේ, සුදු ඉටිකොල රැලි මැද්දේ, ගොක්කොල තොරණක් මැද්දේ, අර ලෙටර් ප්‍රෙස් 2.50 තුට්ටු දෙකේ මරණ කොළේ මැද්දේ ගහලා තියෙයි බැනර් එකක් අපගේ බලවත් ශෝකය කියලා. ඔච්චරයි අවසානයේ මිනිස්සු ඔබට ඇවිල්ලා කියන්නේ. එනිසා ඔබේ පිහිට ඔබ විතරයි. තමන්ගේ පිහිට තමන් විතරයි. වෙන කිසි කෙනෙක්ට බෑ තමන්ට පිහිට වෙන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පුළුවන් ධර්මයේ පෙන්වා දෙන්න විතරයි. උන්වහන්සේටත් බෑ ඔබට පිහිට වෙන්න. ඔබේ පිහිට ඔබ සතු යත්තහ යත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා. ඔබගේ පිහිට ඔබ පමණයි වෙන පිහිටක් ඔබට කොයින්ද කියලා බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා. අපේ පිහිට අපමයි. එහෙනම් මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න කියන්නේ ඔබට ඔබ පිහිට වෙන්න කියන පණිවිඩය ඇතුව. එහෙනම් පින්වතුනි මේ ධර්මයට කන් දෙන්නේ නැහැ කියන්නේ කෙනෙක් තමන්ට පිහිට වෙන්න උවමනාව නැති අඥානයෙක් කියන එක. මේ ධර්මයට යමෙක් කන් දෙනවා නම් ඒ කාන්තෙන් මහා ඥානවන්තයෙක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දෙනවා නම් ඒ සියලු දෙනා මහා ඥානවන්තයෝ. මේ ධර්මයට කන් දෙන්නේ නැත්නම් ඒ සියලු දෙනා මහා අඥානවන්තයෝ. මොකද මේ සියලු දුකින් නිදහස් වෙන මාර්ගයයි මේ පෙන්වා දෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අපට පෙන්වා දෙනවා එහෙනම් මේ ප්‍රාණඝාතයේ අකුසලයේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලය. ප්‍රාණඝාතයේ අකුසලයේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලය. ප්‍රාණඝාතයේ අධර්මයේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මය. ඊළඟට සොරකම. දැන් අන්න අර මුලින්ම ඔබට මම පෙන්වා දුන්නා මේ ධර්මය අතිශය පහසුවෙන් අවබෝධ කරගෙන අතිශය පහසුවෙන් මේ ධර්මය අවබෝධ කරගෙන මඟ වඩන්න පුළුවන් යම්කිසි න්‍යාය ධර්මයක්. ඒ තමයි අත්තානං උපමාකත්වා. තමන් උපමාවට ගන්න. තමන්ව උපමාවට අරගෙන කිසිම සතෙක් මරණයටපත් කරන්න එපා. හිංසාවක්වත් කරන්න එපා. ඇඟිල්ලකින් පහරක්වත් ගහන්න එපා අසරණ සතෙක්ට. එතකොට ඔබටත් සුළඟකින්වත් පීඩාවක් වෙන්නේ නැහැ. දන්නවද? සුළඟකින්වත් ඔබට පීඩාවක් වෙන්නේ නැහැ දාට.
කිසිවකින් පීඩාවක් එන්නේ නැහැ එදාට. මේ මුළු සෝබා දහමම ඔබව රකින්නවා. ඒ විතරක් නෙමෙයි නොපෙනෙන තලයේ ඉඳගෙන දෙවියොත් බ්‍රහ්මියොත් රකින්න පටන් ගන්නවා. ඒ තරම් මහා රැකවරණයක් ලැබෙනවා ධර්මයේ හැසිරෙන කෙනාට. ධර්මයේ හැසිරෙන කෙනා මුළු විශ්ව ධාතු විසින්ම ආරක්ෂා කරන්න පටන් ගන්නවා. බලන්න මොනතරම් රැකවරණයක්ද කියලා ඒක. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න ඕන. අධර්මයේ ඇති වෙනකන් හැසිරෙන ගමන් ඇති වෙනකන් අධර්මයේ හැසිරෙනවා දස අකුසලයේ මේදෙනවා. දස අකුසලයේ මේදෙන ගමන් අපි වටේට ආරක්ෂක ටිකක් තියාගන්න. තුවක්කු අවියාවුද අතින් ගත්ත ආරක්ෂක බටයෝ ටිකක් අපි වටේ තියන් ඉන්නවා. දැන් ඔකට රැකවරණය කියනවද? මොන මොඩේද්ද? දැන් ওই ආරක්ෂක බටයන්ට පුළුවන්ද අර පුද්ගලයා මරණයට යන එක වළක්වන්න? ඔය ආරක්ෂක බටයන්ට පුළුවන්ද මේ පුද්ගලයා සතර පායට වැටෙන එක නවත්තන්න? එහෙනම් ඒ කිසි දෙයක් කරන්න බැරි නම් මොකද රැකවරණිය? තුවක්කුව තියන් මොනව කරන්නද? වටේ ඉඳගෙන. ඔබ දැකලා නැද්ද ආරක්ෂක බටේ වට කරගෙන ඉන්නකොට වෙඩි කාලා මැරිච්ච මිනිස්සු ගැන? දේශපාලඥයෝ උන්තරම් මෙල්ල නැද්ද? ආරක්ෂක බටේ වටේ හිටියා. හැබැයි බෝම්බයකට අහුවෙලා මලා. ආරක්ෂක බටේ වටේ හිටියා. හැබැයි වෙඩි කාලා මලා. දැන් අපි ඒක පැත්තකින් තියමුකෝ. ආරක්ෂක බටයෝ වට කරගෙන ඉන්නකොට මොකක් හරි රෝගයක් ඇති වෙනවා. දරුණු පිළිකාවක්. එහෙම නැත්නම් මෝලේ ගෙඩියක්. දැන් මොකද්ද ආරක්ෂක බටයන්ට කරන්න පුළුවන් දේ? මොකද දැන් උන්ට දෙන්න පුළුවන් රැකවරණේ? දැන් අපි රටේ ජනාධිපතිවරයා අගමැති හරි මැති ඇමතිවරයෙක් හරි කවුරු හරි කියනවා. දැන් කියනවා මෙන්න මගේ පණ යන්න එනවා දැන් කියලා. දැන් මොන මුරපටියටද පුළුවන් ඔහු එකකින් නිදහස් කරන්න? කාටද පුළුවන් පින්වතුනි රැකවරණයක් දෙන්න? අතානෝ ලෝකෝ අතානෝ ලෝකෝ අනබිසරෝති. අතානෝ ලෝකෝ සබ්බං අතානෝ ලෝකෝ අනබිසරෝති. රැකවරණයක් නෑ මේ ලෝකේ. ලෝකේ කිව්වේ මම පැහැදිලි කරනවා දැන් ලෝකෝත්තර ධර්මයට අනුකූලව. නමුත් දැනුත් කියන්නම්කෝ. ලෝකේ කියන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ 12 ආයතනයන්ට. ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කායට ස්පර්ශ මනසට අදහස්. මෙන්න මේ 12 ආයතනයටයි බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ. ඔය ලෝකේ කර්මයෙන් සකස් වුණේ. කර්මයෙන් සකස් වුණේ. දැන් ওই ලෝකේ කවුද ආරක්ෂා කරන්නේ? කම්මස්ස කොහොමි කම්ම දායදෝ කම්ම යෝනි කම්ම බඳු කම්ම පටිසරණා. කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන්නේ. කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන ගමන් අපි හිතනවා වටේ ආරක්ෂකව තියාගත්තාම අපි රැකවරණයක් ඇති පුද්ගලයෙක් කියලා. අන්න අපිට හිතෙන හැටි. රැකවරණයක් ඇති පුද්ගලයෙක් වෙන්නේ නැහැ. වටේ ආරක්ෂකව හිටියා කියලා ආරක්ෂකයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. රැකවරණයේ ධර්මයේ තුලයි තියෙන සතර අපායට ඇදගෙන යනකොට කවුද බේරගන්න ඉදිරිපත් වෙන්නේ? හිතලා බලන්න නුවණින්. එහෙනම් පින්වතුනි ඒ කිසිම දෙයක් රැකවරණයක් නොවේයි. සුගත් එහෙනම් ඔන්න අපි දකිනවා එහෙනම් රැකවරණයේ තියෙන තමන් තුලමයි. ඒ රැකවරණය තමන්ට උදා කරගන්න බැරි නම් වෙන කාටවත් පින්වතුනි රැකවරණයක් දෙන්න බෑ. ඒ නිසා දස අකුසලයේ මේ දෙන ගමන් කෙනෙක් මොකද කරන්නේ? ආරක්ෂකයෝ වටේ තියාගෙන ජීවත් වෙනවා. ඔහුට රැකවරණයක් ලැබෙනවද ඇත්තටම? නුවණින් කල්පනා කරලා බලන්න. ලැබෙනවද රැකවරණයක්? තමන්ගෙන් තමන්ට පිහිටක් නැති මිනිහට අනුන්ගෙන් මොන පිහිටක්ද? පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. අත්තහයි අත්තනෝ නත්ති කොහිනාතෝ පරෝසිය. අත්තහයි අත්තනෝ නත්ති කුතෝ පුත්තං කුතෝ ධන.
පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මට ධනය තියෙනවා. ධනය කියලා කියන්නේ උතන යාන වාහන වතු පිටි ඉඩකඩම් හරක බාන මිල මුදල් ඔක්කොම ටික තියෙනවා. ඊළඟට මට පුතුන් ඉන්නවා. පුතුන් කිව්වේ මට පිරිවර. මට සෑහෙන පිරිසක් ඉන්නවා. මගේ එක වචනයකට 100ක් එනවා ගමක් එනවා. එහෙම පිරිවර ඉන්නේ. දරුවනුත් ඉන්නවා ඥාතිනුත් ඉන්නවා මදි හරියට ගම්වැසියන් රටවැසියන් ඔක්කොමත් ඉන්නවා වට කරගෙන. පහුගිය කාලේ හොඳ උදාහරණයක් ඔබට දකින්න පුළුවන් ඉන්නේ නැති අපේ රටේ දේශපාලඥයන්ව කර උඩ තියාගෙන අරන් ගිය මිනිස්සු අපේ වීරයා අපේ වීරයා අපේ වීරයා කියලා. අවසානයේ මිනිස්සුමයි ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ මහගේ හිටන් ගිනි තියලා දැම්මේ. ඔන්න රැකවරණ ඔය ඉන්නේ පිරිවර. එතකොට ඒ වගේ පිරිසක් වට කරගෙන මට පිරිවර ඉන්නවා කියලා හිතුවනම් ඇත්තට මේ අඥානකම නිසානේ හිතලා තියෙන්නේ එහෙම. අඥානකම නිසා. දැන් පිරිවර කරපු හරිය දැක්ක නේද? එහෙනම් පින්වතුනි අනුන්ගෙන් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ මොන මෝඩයේද? තමන් තුලයි පිහිට තියෙන්නේ. තමන් තුලයි ආශිර්වාදය තියෙන්නේ. තමන්ගේ ආශිර්වාදයේ පිහිට මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. එහෙමනම් ධර්මයේ හැසිරෙන්න ඕන. මේ පෙන්වා දෙන ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට කාගෙන්වත් ආයෙ රැකවරණයක් අවශ්‍ය නැහැ. එදාට අවිගත සේබළු වැඩක් නැහැ වටේට. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මහා වීරයන්න් වහන්සේ උන්වහන්සේ වටා කවුද හිටියේ අවි අරගෙන? උන්වහන්සේත් එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් හිටියද මේ විශ්වයේ? දසබිම්බර මාරසේන නෙවෙයි, මාරසේනාව නෙවෙයි මොනතරම් මාරසේනාවක් ආවත් මුළු සක්වල ධාතු වල ඉන්න සියලු දෙවිවරු බ්‍රහ්මයෝ උන්වහන්සේට එරෙහිවවත් උන්වහන්සේගේ එක රෝමයකට එක රෝම කූපයකට අත තියන්න බෑ කාටවත්. ඒ බලය ඒ ශක්තිය Taman තුලයි තියෙන්නේ. ඒ ශක්තිය බලය මතු කර ගැනීමේ ධර්මය ඔබට මේ දේශනා කරන්නේ. ඔබ තුලයි බලය තියෙන්නේ. ඔබ තුලයි ශක්තිය තියෙන්නේ. ඒ බලයේ ශක්තිය අවදි කරගන්න මේ ධර්මයේ හැසිරෙන මිනිසෙක් වෙලා උතුම් මිනිසෙක් වෙන්න. උතුම් මිනිසෙක් වෙන්න. මේ ඔබට බල කරන්නේ උතුම් මිනිසෙක් වෙන්න. පහත් මිනිසෙක් වෙන්න නෙවෙයි. උසස් මිනිසෙක් වෙන්න. Taman ගැන හිතුවාම Tamanට සතුටක් උපදින ආකාරයේ මිනිසෙක් වෙන්න. බොහෝ මිනිස්සු ඉන්නේ Taman ගැන හිතුවාම තමන්ම තමන්ගේ මූණටම කෙල ගහ ගන්න පුළුවන් විදිහේ මිනිස්සු ඉන්නේ. තමන්ට පුළුවන් නම් තමන්ගේ මූණට කෙල ගහ ගන්න ඒ තරම් නින්දිත ජීවිතයක් වුන් ගත කරන්නේ. තමන් ගැන කල්පනා කරාම තමන්ගේ තියෙන පිළිකුල් ජීවිතේ තමන්ටම එපා වෙලා තියෙන්නේ. එතකොට තමයි ගොඩක් මිනිස්සු සීදීනසා ගන්නෙ. දන්නවද? පව් කරලා තමන්ටම ජීවිතේ අප්‍රසන්න වෙනවා. තමන්ගේ ජීවිතේ තමන් ගැන හිතන එක පවා තමන්ට පිළිකුල් වෙනවා. එතකොට හිතනවා මැරෙන්න සීදීනසා ගන්න. අන්න බලන්න තමන්ටම තමන්ගේ ජීවිතේ පිළිකුල් වෙලා එහෙනම් තමන්ටම පේනවා තමන් පහත් පුද්ගලයෙක් කියලා. ඒක දන්නේ තමන් උසස් පුද්ගලයෙක්ද තමන් පහත් පුද්ගලයෙක්ද කියලා අවංකව දන්නේ තමන් නේද?